ලෙවංගම ශ්‍රී සද්ධානන්ද පිරිවෙන් විහාරස්ථානයේහි පරිවේනාධිපති ඒ වගේම විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාරස්ථානයේ වැඩ සිටින සද්ධර්ම ශ්‍රවණය කරන්නට වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි අද ධර්ම දේශනා පින්කම සංවිධානය කරන සත්පුරුෂ දායක පින්වත් පිරිස බුද්ධික මහත්මයා ඇතුළු සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. විශාල පිරිසක් අද විහාරස්ථානයට රැස් වෙලා සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙනවා. මේසා විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් මේ සත්පුරුෂ පින්වත් පිරිස සද්ධර්ම දානමය පින්කම සිදු කර ගන්නවා. මේ ශාසනය උගන්වා වදාළ අනික් සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානමය පින්කම මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානය. මේ වාගේ පින්කමකින් ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් කරලා සඳහන් කරන්න බැරි තරම් අසීමාන්තිකයි. හැම දානයක්ම අභිභවනය කරනවා කියලා දේශනා කොට වදාළි සුවිශේෂී කරුණු කාරණා රාශියක් නිසා. මේ ලෝකේ දානය කියන වචනේ සඳහන් කරාම කොයිතරම් දාන තියනවද කියන කාරණාවවත් කොච්චරද දාන කියන කාරණාවවත් අපි දන්නේ නැහැ. ඒ තරම්ම ලෝකේ දන් දෙන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් අපි කාරණාවක් දෙකක් සාකච්ඡා කළොත් බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දෙන එකට අපි දානයක් කියලා කියනවා. ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දීලා දානයක් සම්පූර්ණ කරන්න පුළුවන්. බේත් හේත් නැති කෙනෙකුට බේත් හේත් දීලා ඉඩකඩම් නැති කෙනෙකුට ඉඩකඩමක් දීලා මේ ආදී තවත් නොයෙක් දේවල් අවශ්‍යතා සම්පූර්ණ කරලා දීලා ඒ අය වෙනුවෙන් දන් දෙන්න පුළුවන්. නමුත් පින්තුනි බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දුන්නාම ඒ පුජ්‍යලයාගේ බඩගින්න නිවෙනවා. ඊට වඩා ඒ පුජ්‍යලයාට වෙච්ච වෙන අලුත් යහපතක් නැහැ. කෑම වේලක බඩගින්න නිවෙනවා. ඇඳුමක් අරන් දුන්නාම ඇඳුම් අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා මිසක් වෙනත් කිසිත් යමක් නැහැ.
නමුත් එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දානය කරාම යමෙක් මනාව ධර්ම ශ්‍රවණය කළොත් තිසරණ නැති අය තිසරණයට එනවා. ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාවට එනවා. පන්සිල් නැති අය පන්සිල් ආරක්ෂා කරන්න තීරණය කරනවා. උපෝසත සිල් සමාදන් නුන අය සිල් ගන්න ඕනේ කියලා හිතෙනවා. මව්පියන්ට සලකපු නැති අය මව්පියන්ට සලකන්න තීරණය කරනවා. දම්පැන් දුන්නු නැති අය දන් දෙන්න තීරණය කරනවා. හරියටම දන් දුන්නේ නැති අය මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්වලා දානය සම්පූර්ණ කරනවා. දාන 16න් හැටියට දන් දුන්න අය දාන දායකයන් හැටියට දන් දුන්න අය දානපතීන් විදිහට දන් දෙන්න උත්සුක වෙනවා. මේ ආදී වශයෙන් තවත් ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරගෙන සංසාරයෙන් එතර යන්න පාර හදා ගන්නවා. ඒ මගට යොමු වෙන්න පිළිවන් වුණේ උතුම් වූ ධර්ම දානමය පින්කමක් නිසා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දානමය පින්කමේ පළවෙනි මහා පුරුෂයාණන් වහන්සේ. ධර්මය අවබෝධ කරගත්තේ භාග්‍යතුන් වහන්සේ. අවබෝධ කරගත්ත ධර්මයේ මුලින්ම ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් දානය කළේ භාග්‍යතුන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අසංඛ්‍ය ගණන් ප්‍රාණීන් සංසාරයෙන් එතර යනකොට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 ගණනක් ඉක්ම යනකොට තවත් අති සුවිශේෂී ධර්ම දානමය පින්කමක් මේ ලෝකෙ සිද්ධ වුණා. ඒ ධර්ම දානමය පින්කම සිදු කළේ අවුරුදු 7ක් වයස සාමණේර මහරහතන් වහන්සේ නම. ඒ වෙන කවුරුවත් නෙමෙයි. නිග්‍රෝධ මහරහතන් වහන්සේ. කාටද දේශනාව කළේ? දීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජුන්ට. නමුත් මෙදා 7 අවුරුදු වයසින් මහරජුන්ට ධර්ම දේශනා කළේ මහරජුන්ගේම සංසාර ඥාති. කෙසේ වෙතත් නිග්‍රෝධයන් වහන්සේගේ ධර්ම දානය නිසා මේ ලෝකේ නැවත වතාවක් කොච්චර දේවල් වෙනස් වුණාද? ඒ ධර්ම දානයේ ප්‍රතිඵලයක් හැටියටම තවත් සුවිශේෂී ධර්ම දානමය පින්කමක් ලෝක ධාතුවේ සිදු වුණා. විශේෂයෙන් ඒ ධර්ම දානය ලංකාවාසී අපිට අප්‍රමාණ අනුග්‍රහයක් බවට පත් වුණා. ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම දානය ධර්මාශෝක මහරජුරු සම්මා සම්බුද්ධ ශාසනයට යොමු වුණාට පස්සේ හැබැයි ශාසනික දායකයෙක් බවට පත් වෙන්න නම් මම කල යුත්තේ කුමක්ද කියන කාරණාව දැනගෙන තමන්ගේ එකම පුතණුවන් මහින්ද කුමාරයා පැවිදි කරවන්න කල්පනා කළා. නමුත් මේ වෙනකොට මහින්ද කුමාරයා කියන්නේ යුව රජුරු. අපි නම් නිකම්ම මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියනවා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය රජෙක් නෙමෙයි, දීප චක්‍රවර්ති මහරජෙක් බවට පත් වෙන්න ඒ වෙනකොටත් යුව රජු හැටියට කටයුතු කරමින් හිටපු කෙනෙක්. මහින්ද කුමාරයා තාත්තගේ කැමැත්ත දැනගෙන ප්‍රකාශ කළේ මගේ අදහස තිබුණේ ඔතෙන්ට යන්නම බවයි. ශාසනය පැවිදි වෙලා ත්‍රිපිටකය මනාව ඉගෙනගෙන අපේ රටට වැඩම කරලා පළවෙනි ධර්ම දේශනාව සිදු කරාම අසංකේය ප්‍රාණීන් නිවන් අවබෝධ කළා කියලා සඳහන් කරයි. ධර්ම දානමය පින්කමකට කොයි තරම් දේවල් කරන්න පුළුවන්ද? ලෝක සත්වයාගේ දුක, සසර බය
කොච්චර නිවන්න පුළුවන්ද? ඒ නිසා හැම දානයක්ම අභිභවනය කරනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දානය කිරීම. මේ සත්පුරුෂ පිරිස මේ සියලු දෙනා කෙරෙහිම අනුකම්පාවෙන් ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සදහැවතුන් කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනාව විහාරස්ථානයේ දේශනා කරවමින් ලෝකයටම බෙදලා දෙන්න කටයුතු සංවිධානය කළා බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ. ඒ නිසා රැස් කරගන්න කුසල ස්කන්ධය අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම අපේ බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා. බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්න දේශනා කොට වදාළා. ඒ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් සෑම උදෑසනකම වගේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා කරන දේශනාවක් තියෙනවා. එතන කාරණා පහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහි පළවෙනි කාරණාව තමයි මහණෙනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ පහළවීම පරම දුර්ලභයි. ඒ වගේම මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා උපදින එක මේ ලෝකේ තවත් පරම දුර්ලභ කාරණාවක්. තුන්වෙනි එක ෂණ සම්පත් ලබා ගන්න එක තවත් දුර්ලභම කාරණාවක්. හතරවෙනි එක මහණෙනි, පැවිද්ද මේ ලෝකේ හරි දුර්ලභ කාරණාවක්. අවසාන වශයෙන් පැහැදිලි කොට දේශනා කොට වදාලා මහණෙනි, ධර්ම රත්නය ලෝකේ බොහොම දුර්ලභයි කියලා. මේ තමයි භාග්‍යතුන් වහන්සේ නිතර සිහිපත් කරවන දුර්ලභම කාරණා පහ. මේ කාරණා පහ එකක් ගානේ අපි කෙටියෙන් ටිකක් සාකච්ඡා කරමු. මොකද මේ කාරණා පහම අපට දුර්ලභ නැති නිසා. එහෙනම් අපි මේ ලෝකේ මහා පරම වාසනාවන්ත පිරිසක්. නමුත් ඒ ප්‍රයෝජන ලබනවද නැද්ද කියන කාරණාව නැවත හිතන්න ඕනේ. පළවෙනි කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පහළවීම පරම දුර්ලභයි. බෞද්ධ පින්නතුන් හැම කෙනෙක්ම මේ කාරණාව යම් පමණකින් හරි දන්නවා. බුදුවරු ලෝකේ නිතර පහළ වෙන්නේ නැහැ කියලා. මේ ලෝකේ මුදුන්පත් කරගන්න යම් අමාරුම කාර්යයක් තියෙනවා නම් ඒ තමයි ලෞතර බුද්ධත්වය. බුද්ධත්වයේ ලබන්න ඒ තරම්ම අමාරු නිසා බුදු වෙන්න පාරමිතා පුරන අය ලෝකේ බොහෝම අඩුයි. ඊ타ත්ම කලාතුරකින් තමයි පාරමිතා පුරන උත්තමයෝ පහළ වෙන්නේ. බුද්ධත්වයට පාරමිතා පුරන උත්තමයෝ. ලෞතර බුදු වෙන්න පාරමී පුරන උත්තමයන් වහන්සේලාගේ අඩුව නිසා බුදුරජාණන් වහන්සේලාගේ සුවිශාල දුර්ලභ බවක් තියෙනවා. සමහර කාලවල මහා කල්ප අසංඛ්‍ය ගණන් ගත වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. මහා කල්ප ලක්ෂ ගණන් ගත වෙනවා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ.
මහා කල්ප දාස් ගණන් සිය ගණන් ගත වෙනවා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ තරම්ම බුද්ධෝත්පාදය දුර්ලභයි. මහා කල්ප කියලා කියහම අපේ මනසින් කවදාවත් හිතා ගන්න බැරි අතිශය දීර්ඝ කාලයක්. අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ කාරණාව අපේ ත්‍රිපිටකේ පරිබාහිර ග්‍රන්ථවල විස්තර කරලා සඳහන් කරනවා. මහා කල්පයක් කොච්චර අවශ්‍ය තියෙනවද කියලා. නමුත් කොයිතරම් මහා කල්පයේ දිගයිද කියලා දැනගන්න අපි ටිකක් විස්තර කරමු. මෙහෙම නැති වුණොත් මේක තේරුම් ගන්න හරි සංකීර්ණයි. මහා කල්පයේ ඇතුළේ අන්තර් කල්ප කියලා කල්ප 4ක් තියෙන බව දේශනා කරනවා. අසංඛ්‍ය කල්ප කියලා කල්ප 4ක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුළේ අන්තර් කල්ප 64ක් තියෙනවා. මහා කල්පයේ කොටස් 4කට බෙදෙනවා. ඒ කොටස් 4ට කියන්නේ අසංඛ්‍ය කල්ප කියලා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුළේ අන්තර් කල්ප තියෙනවා 64ක්. 64 වරක් 4 256. මුළු මහා කල්පයේ ඇතුළේ තියෙන අන්තර් කල්ප ගණන 256ක්. එතකොට තවත් පැහැදිලි කරනවා ඒ 256ක් වෙච්ච අන්තර් කල්ප වලින් එක අන්තර් කල්පයක් ඇතුළේ දවස් 360ක් වෙච්ච අපේ අවුරුදු සාමාන්‍යයෙන් දවස් 365ක් අපි කියන්නේ. නමුත් ධර්මයේ බොහෝ වෙලාවට ගණන් හදන්නේ දවස් 360. අපි එහෙමම සඳහන් කළොත් අපි අවුරුද්දක් කියන මේ කාල පරාසය මේ අන්තර් කල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් තියෙනවා කියලා සඳහන් කරනවා. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගන්න. ඒකයි මම කිව්වේ මේක හරි සංකීර්ණයි කියලා. හැබැයි අද කෙනෙකුට හිතෙන්න පුළුවන් එච්චර ගණන් කලේ කවුද කියලා. මේක අපිට තමයි ලොකු ගාණක් වෙන්නේ. අතීතයේ උගතුන්ට මේක බොහොම පුංචි ගාණක්. මොකද අපි දැන්නේ හිතාගෙන ඉන්නේ මේක තමයි ලෝකයේ දියුණුවේ උච්චතම කාලය කියලා. මේක නෙමෙයි ලෝක දියුණුවේ උච්චතම කාලේ මහබෝසතාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. එදා දියුණුවත් එක්ක කල්පනා කරලා බලනකොට අපි තාම ඉන්නේ ඊටාම ලදරු මට්ටමක. මේ යන්නේ දියුණුවට නෙමෙයි. මේ යන්නේ එහි ශූන්‍ය භාවයට. මේ යන්නේ එහි කෙරවලට. ඉහළ කෙරවලට නෙමෙයි අවසානයේ වගේ. එදාට වඩා අපි බොහොම දුප්පත්. එදා ගණන් කරපු අය ගණන් කරපු ඉහළම ඉලක්කම මේ තියෙන්නේ. අසංඛ්‍ය. අතීතයේ කොයි තරම් දියුණුද අපේ ත්‍රිපිටකයේ ඒ සඳහා ඕන තරම් උදාහරණ තියෙනවා. සාමාන්‍යයෙන් කවුරුවත් පිළිගනීද පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ ගුවන් යානක් තිබුණා කියලා කියනවා. අද එහෙම කෙනෙක් හිතන්නේ නැහැ සමහර විට. ඒක පැහැදිලි කරන හොඳම මූලාශ්‍රය තියෙන්නේ ධම්මපද පාළියේ. බෝධිරාජ කුමාර වස්තුවේ. බෝධිරාජ කුමාරයාගේ මාලිගාව හදපු බාසුන් නැහැ. මාලිගාව හදලා ඉවර වෙනකොට මරණ්ඩයි සැලසුම. නමුත් මාලිගාවේ වැඩත් ඉවර කරනවා ගුවන් යානයක් හදාගෙන හිමාලය දක්වා පලා යනවා. මාලිගාවේ ඇතුළේ තියාගෙනමයි හදන්නේ. කොටස් ටික රැටයි එළියට ගේන්නේ. බෝධිරාජ කුමාරයාගේ පිරිස මධ්‍යම රාත්‍රියේ පහු වෙනකොට මාලිගාව වට කරනවා. නමුත් මේ කොටස් එළිය තියාගෙන එහෙනම් කලුවරේම එකලස් කරන්න ඇති. ආලෝකයෙන් සහිතව එකලස් කළා නම් ඒ දකින්නවනේ මෙයා පැනලා යන්න බව. එහෙනම් එකලස් කරන්න ඇත්තේ අඳුරේමයි. මේ පිරිස මාලිගාව වටලනකොට බිරිඳයි දරුවෝයි අරගෙන මෙයාම හදාගත්ත යානාවේ නැගලා යා පලා යනවා.
සම්පූර්ණ ලී වලින් හදන. නමුත් මේ යානාව හැදුවේ වඩු බාස්කේ. මෙදා ඉංජිනේරියුගේ හැකියාව එදා වඩු බාසුන් හැට තිබුණ බව එතකොට හිතන්න වෙනවා. අතීතයේ දියුණුව ගැන ත්‍රිපිටකයේ තියෙන කාරණා නම් තව ඕන තරම් දක්වන්න පුළුවන්. නමුත් මේ ඒකට අවස්ථාව නෙමෙයි. අන්න එවන් දක්ෂයෝ හිටපු යුගයක තමයි මේ 1.140ට ගණන් කළේ. එතකොට 1.140 ගොඩවල් කීයක් තියෙනවා කිව්වද අන්තර් කල්පය ඇතුලේ? 86 ලක්ෂ 40000ක්. අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් අන්තර්ගත කරගත්ත අන්තර් කල්ප 256කින් මහා කල්පයේ පෝසත්. එතකොට අපිට මහා කල්පයක අවශ්‍ය කොහොමත් හිතන්න බෑ. එවන් මහා කල්ප අසංඛ්‍ය ගණන් ගෙවෙනවා ලෞතර බුදුරු පහළ වෙන්නේ. ඒ තරම්ම බුද්ධෝත්පාදයේ දුර්ලභයි. අපේ බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ 1ක් පාරමිතාවට ලෞතර බුද්ධත්වයට මඟ හදනවා. මනෝ ප්‍රනිධාන, වාක් ප්‍රනිධාන, කාය වාක් මනෝ කියලා ත්‍රිවිධ ප්‍රනිධානයි. මනෝ ප්‍රනිධාන කියලා කියන්නේ මමත් බුදු වෙන්න ඕනේ කියලා හිතින් විතරක් හිතනවා. හිතින් හිතා ගත වෙච්ච කාලයේ මහා කල්ප අසංඛ්‍ය 7ක්. මුණ ගැහෙන ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 1,25,000ක්. මමත් බුදු වෙනවා කියලා තව හිතේ විතරක් තියෙනවා. වාක් ප්‍රනිධානය. මමත් බුදු වෙනවා කියලා ලෞතර බුදුරජාණන් වහන්සේලාට කියනවා. මහරහතන් වහන්සේලාට කියනවා. පසේ බුදුරජාණන් වහන්සේලාට කියනවා. කටින් කියා පින්කම් කර ගත කරන කාලේ මහා කල්ප අසංඛ්‍ය 9. ඔය මහා කල්ප අසංඛ්‍ය 9 තුල මුණ ගැහෙන ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 3,87,000. 7යි 9යි එකතු වුණාම 16යි. මම සඳහන් කළේ මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ 1යි කියලා. එහෙමනම් තව මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ඉතුරුයි. මෙන්න මේ කාලේ තමයි දීපංකර කුමාරයා ලෝකෙ පහළ වෙන්නේ. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10,000 අවුරුදු ලක්ෂයයි. දීපංකර කුමාරයාගේ ගිහි ජීවිතය අවුරුදු 10,000යි. අවුරුදු 10,000ක් ගිහි සැප විඳලා අවුරුදු 10,000න් අභිනිෂ්ක්‍රමණය කරලා ලෞතර බුද්ධත්වයේ ලබාගෙන අවුරුදු 90,000 ආයු වලදිනවා. ශාසනයේ මොනතරම් ආශ්චර්යද? මුළු ශාසනයේ පවතින තාක්කල් එකදු ශික්ෂා පදයක්වත් පැනෙන්නේ නැති බවයි සඳහන් වෙන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ සුමේද කුමාරයන් නමින් උපදිනවා. අප්‍රමාණ භවභෝග සම්පත්. නමුත් ඒ සියල්ලත් හැරලා වනගත වෙලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා හිටියේ. මෙහෙම කාලික තමයි රඹගම් නුවර දානෙට වඩිනකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බව දන්නේ. සුමේද තාපසතුමා එතෙක් භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා බව දන්නේ. කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ උපදිනකොට ලෞතර බුදු බව ලැබෙනකොට මංගල ධර්ම දේශනාව කරනකොට නිමිති 32ක් ලෝකේ පහළ වෙන බව සැබෑ නම් සුමේද තාපසතුමා දැක්කේ නැද්ද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් අට කතාවේ ලැබලා දීලා තියෙනවා. මේ හැම මොහොතකම සුමේද තාපසතුමා සමාධියට සමවැදෙලා හිටියේ කියලා. මේ දානෙට වඩින වෙලාවේ තමයි කාරණාව දැනගන්නේ. දීපංකර භාග්‍යතුන් වහන්සේට ජීවිත පූජා කරලා තමයි නියත විවරණ ලබන්නේ. දීපංකර බුදුරජාණන් වහන්සේත් සමග රඹගම් නුවරට
දානෙට වඩින පිරිස ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා කියලා සඳහන් කරයි. සුමේද තාපසතුමාට බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිතෙනවා සුමේද ඔබට ඕනේ නම් ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා කෙරවලේ 4,01 විඤ්ඤා බවට පත් වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගෙන් බණපද දෙකයි අහන්න ඕනේ කියලා. ඒ තරම් සංසාරේ පිම්පිරිලා ඉන්න වෙලාවක්. බණපද දෙකයි අහන්න ඕනේ. බණපද දෙකක් දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි බණපදේ දේශනා කරන්න කලින් සුමේද තාපසතුමා රහත් වෙනවා. නමුත් තාපසතුමාගේ හිත කියනවා සුමේද ඔබ වගේ වීර්යවන්තයෝ ලෝකෙ බොහොම දුර්ලභයි. මේ මොහොතේ දීපංකර ශාසනයෙන් රහත් වෙන්න නෙමෙයි තියෙන්නේ. ඔබ උන්වහන්සේ වගේ ලෞතර බුදු බව ලබන්නයි. සංසාරය අහිංසකයෝ සසරින් එතර කරවන්නමයි ඕනේ. තමන්ගේ හිතමයි කියන්නේ. ඒ නිසා තීරණය කළා මම රහත් වෙන්නේ මම ලෞතර බුද්ධත්වයේ සඳහා පාරමී සම්පූර්ණ කරනවා කියලා. ඒ වීර්යවන්ත අධිෂ්ඨානය ගත්තා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරලායි තියෙන්නේ. තමන්ගේ ශරීරයේ මතින් එහා පැත්තට වඩින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නතර වෙලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කළා මහණෙනි මේ මහා පුරුෂයෙක් අපේ ජීවිතේ පූජා කරලා තියෙනවා. මේ මහා පුරුෂයාගේ පිටට පය තියන්න පුළුවන් යම් කෙනෙක් විශ්වයේ දැනට සිටිනවා නම් ඒ ලෞතර බුදු වෙච්ච මම විතරයි කියලා. ස්වාමීනි හේතුව මොකක්ද කියලා අහපුවාම තමයි නියත විවරණේ සිහිපත් කළේ. මහණෙනි තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ගත වෙනකොට දඹදිව ඔක්කාක රාජ පරම්පරාවට අයිති ශාක්‍ය වංශී සුද්ධෝදන කියන මහරජුරවන්ට දාව මහා මායානං පින්වන්ත දේවී කුස පිළිසිඳගෙන දසමස් ඇවෑමෙන් මනුලොව ඉපදිලා අවුරුදු 29ක් කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරලා අවුරුදු 29න් ගිහිගේ අභිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් ලෞතර බුද්ධත්වයේ ලැබලා මුළු ආයු කාලයේ වසර 80ක් සම්පූර්ණ වෙනතුරු 45 අවුරුද්දක් අසංඛ්‍ය 24කට වඩා වැඩි සත්ත්ව සමුදායක් සංසාරයෙන් එතර කරවලා සිද්ධාර්ථ ගෞතම නමින් පිරිනිවන් පාවදාරන මහා පුරුෂයාණන් වහන්සේ තමයි මේ ජීවිත පූජාව කරලා තියෙන්නේ. ඒ නිසා මේ මහා පුරුෂයාගේ පිටට පය තියන්න මේ ලෝකේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට රහතන් වහන්සේ නමකටවත් නෑ. මේ කාරණාව සඳහන් කරලා දීපංකර භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ සුමිත්තානම් තරුණියකගේ අතින් තමන් වහන්සේට ලැබෙන සමම්පිච්ච මල් නැලි 5ක් සුමේද තාපසතුමාට පූජා කරනවා. 3 වතාවක් සුමේද තාපසතුමා ප්‍රදක්ෂිනා කරලා උන්වහන්සේ රමගන් නුවරට වැඩියා. සුමිත්තානම් තරුණිය තමන් ළඟ තිබිච්ච තවත් සමම්පිච්ච මල් නැලි 3ක් සුමේද තාපසතුමාට පූජා කළා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා සියලු දෙනාම සුමේද තාපසතුමාට මල් පූජා කළා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා එක නමක් එක මලක් පූජා කළා. සුමේද තාපසතුමා මල් ලක්ෂ 4කින් යට යනවා. ඒ පූජාවෙන් පස්සේ රහතන් වහන්සේලා වැඩියට පස්සේ මේ මල් ගොඩ උඩම ඉඳගෙන තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ළමකගේ වචනයේ සුමේද කවදාවත් වරදින්නේ. උන්වහන්සේ දේශනා කළොත් දේශනා කළාමයි. උන්වහන්සේ දේශනා කළා ඔබට බුදු වෙන්න පුළුවන් කියලා. මං කොහොමද බුදු වෙන්නේ? 4 වටේම බැලුවා බුදු වෙන හැටි කියලා දෙන්න කවුරුවත් ඉන්නවද කියලා. කාටවත් පුළුවන් දෙන්න බුදු වෙන හැටි කියලා දෙන්න.
මේ ලෝකෙ කිසි කෙනෙකුට බුදු වෙන හැටි කියලා දෙන්න බෑ. බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට රහතන් වහන්සේලා වැඩ හිටිය සුද්ධාවාසී. රහතන් වහන්සේලා වැඩ හිටියා නම් වැඩල ඇයි බුදු වෙන හැටි කියලා දුන්නේ නැත්තේ? බුදු වෙන හැටි ඒ රහතන් වහන්සේලා දන්නවනම් තව කාටවත් කී ඉන්නේ තමන් බුදු වෙනවා. බුදු වෙන හැටි කියලා දෙන්න බෑ කාටවත්. ඒ නිසා තමන්ගේ හිත දිහා බලනකොටමයි අරමුණුනේ දසපාරමිතා පුරන්න ඕනේ කියලා. දසපාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී. මේ ආකාරයෙන් පාරමිතා 30ක් පුරන්න ඕනේ. අදිෂ්ඨාන කළා. මම මේක සම්පූර්ණ කරනවා කියලා. මේ මොහොතේ මොනතරම් වීරියක් තියෙන්න ඕනේද කියලා සඳහන් කළා. අවීචයේ මුළු ආයු කාලයම ගත කරලා ආවට පස්සේ කෙනෙක් නැවත කිව්වොත් ලෞතුරා බුදු වෙන්න නම් තවත් වතාවක් අවීචයේ ඉඳලා එන්න ඕනේ කියලා. ඒ මොකද කියලා අහන්න නැතුව කෙලින්ම හැරෙන්න වීරිය තියෙන්න ඕනේ කියලා. ඒ තරම් වීරියක් තියෙන්න ඕනේ. සොමේද තාපසතුමා කියලා කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී උතුමි. තමන් අනාගතයට උපදින ආත්ම ලක්ෂ ගණන් බලන්න පුළුවන්. ලෞතුරා බුදු වෙන්න පාරමිතා පුරන්න අදහස් කරන මේ වෙලාවේ ඉස්සරහට තමන් උපදින ආත්ම ලක්ෂ ගණන් පේනවා. අපාය යන බවත් හොඳටම දන්නවා. තිරිසන් වෙලා දුක් විඳින බවත් හොඳටම දන්නවා. මනුෂ්‍ය වෙලා දුක් විඳින බවත් හොඳටම දන්නවා. නමුත් දීපංකර භාග්‍යවතුන් වහන්සේගෙන් බණපද දෙකක් ඇහුවනම් ඒ කිසිම දුකක් නැතුව සසරින් එතර යන්න පුළුවන් බවක් දන්නවා. මේ සියලු දුක් සාගරයක් වගේ අනාගතයට විඳින්න තියෙනකොට ඒ දුක් සාගරයට බහින්න තීරණය කරන්නේ තමන් වහන්සේට බුදු වෙන්න තියෙන තණ්හාව නිසාද? එහෙමනම් කිසිම තණ්හාවක් එහෙම එකක් නැහැ. කාටද මේ අනුකම්පා කරන්නේ? තමන්ටමයි. ඒ කියන්නේ උන්වහන්සේට නෙමෙයි අපිට. අප කෙරෙහි අනුකම්පාවෙනුයි සංසාර සාගරයට බැස්සේ කියලා කල්පනා කළොත් මේක අපිට බෙදිලා යනවා. එහෙමනම් හිතන එක හරි වටිනවා. උන්වහන්සේ නිරයට ගියේ උන්වහන්සේ තිරිසන් වුණේ මනුලව අපමණ දුක් විඳෙත් වෙන කවුරුවත් හින්දා නෙමෙයි මම හින්දා කියලා. ආන් එදාටයි බුදුරජාණන් වහන්සේ ඔබ මම වෙනුවෙන් කරපු කැපකිරීමට අපි මොනවද කරන්න ඕනේ කියන එක වැටහෙන්නේ. දැනෙන්න පටන් ගන්න. මම හින්දා මේ තරම් දුක් විඳපු කෙනෙක් විශ්වයේ කොහෙවත් නැති හින්දා. අපේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට පවා දේශනා කළා. ඒ අති උතුම් රහත් බව ලබාගෙන සංසාරයෙන් එතර ගිහිල්ලා තමන් නිර්වාණය ස්පර්ශ කරන තුරු සදාකාලික නිවනින් සැනසෙන තුරු විවේකීව නිකන් ඉන්න එපා කියලා. එහෙනම් තමන් අවබෝධ කරගත්ත දැනගත්ත ඉගෙනගත්ත ධර්මයේ දේශනා කරලා පුළුවන් නම් එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් එතර කරන්න කියලා. එහෙම නොකලනම් යම් රහතන් වහන්සේ නම ඒ රහතන් වහන්සේට චෝදනා කරපු ක්‍රමයක් ධම්මඤ්ඤු කියන සූත්‍රයේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පුළුවන් නම් තව එක්කෙනෙක් හරි අරන් යන්න කියලා. ඒ සංසාරේ දුකේ තරම්ම දන්නේ හින්දා. හැබැයි එක්කෙනෙක් හරි අරගෙන යන්න යම් කෙනෙක් තීරණය කරාම සමහර වෙලාවට ඔහු ගෙනියන්න තියෙන උවමනාව නිසාම මගේ ගමනක් පරක්කු වෙන්න පුළුවන්. ඒකට උදාහරණයක් දෙන්නවා හරි අපූර්වට. ගමකට මහ කරදරයක්. එක්ක ලැබුගින්න නැත්තම් සර්ප උපද්‍රවයක් නැත්තම් හොරහතුරන්ගේ කරදරයක්. මේක නිසා මේ ගමේ මිනිස්සු දරු පැටවුනුත් අරගෙන ඇඳිවත පිටින් දුවනවා ගම දාලා. බේරෙන්න හිතාගෙන. දුවගෙන යනකොට
ගඟ ගාවට එනවා, ගඟ කට ගාවට පිරීලා ගන්නවා. දැන් මේ මිනිස්සු ගඟ ගාව රොක් වෙලා. හැබැයි අර දුවගෙන ආපු අය අතර සමහර කට්ටියට පුළුවන් ගඟට පැනලා එහා පැත්තේ තියෙන ෂේම භූමියට පීනන්න. ඒ තරම් වීර්යවන්තයි. කට ගාවට පිරීලා ගලන ගඟට පැනලා ඒගොල්ලෝ පීනනවා. මේ ඉන්න හැමෝටම පීනන්න පුළුවන්ද? හැමෝටම බෑ. නමුත් පිරිසක් පැනලා පීනලා තමන්ගේ ජීවිතේ බේර ගන්නකොට මහා සත්පුරුෂයෙක් මෙතෙන්ට එනවා. ඒ සත්පුරුෂයාට පීනන්න හොඳටම පුළුවන්. නමුත් දන්නවා මේ ඔක්කොමත් මේ ගඟ ගාව ජීවිතේ ඉඳලා අඬනවා. එහෙමනම් මම තනියම යන්නේ කී තේරුමක් නෑ. යනවනම් මේ අය අරන් තමයි. මේ පිරිස කරේ ගෙනියන්න බැරි නිසා ඔරු පාරු හදන්න ඕනේ. හැබැයි මෙතන නතර වෙලා පාරු බඳිනකොට අර උවදුර ඇවිල්ලා සියලු දෙනාම විනාශ කරනවා. ඒකයි මම සඳහන් කළේ එක්කෙනෙක් හරි ගෙනියන්න කිව්වට එයා ගෙනියන්න යනකොට මට සෑහෙන කාලයක් සංසාරේ පරක්කු වෙන්න පුළුවන්. නමුත් Tamanට වීර්යය තියෙනවා නම් පරක්කු වෙලා හරි අරන් යන්නයි කියන්නේ. ඒකට හොඳම උදාහරණය, හොඳම සාක්ෂිය ඒකත් මහබෝසතාණන් වහන්සේමයි. දීපංකර පාදමූලේ බණපද දෙකක් අහලා රහත් වෙන්න අවස්ථාව තියෙනකොට ඒක අත්හැරලා ලෞතර බුදු වෙන්න පාරමිතා පුරන්න පටන් ගත්තාම මම වෙනුවෙන් උන්වහන්සේගේ ගමන කොච්චර පරක්කුද? මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයක පරක්කු. ඒ ඔබ වෙනුවෙන් මම වෙනුවෙන්. එදා බණපද දෙකක් අහලා උන්වහන්සේ රහත් වෙලා අර පිරිස කෙරවලේ 4,01 වෙනියා බවට පත් වුණා නම් අද සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුද්ධ කියලා කෙනෙක් ලෝක ධාතුවේ සඳහන් වෙන්නේ නැහැ. අප කෙරෙහි අනුකම්පාවෙන්ම තමයි ඔය ගමන. විඳපු දුක්ඛන්දරාව අසීමාන්තිකයි. මේ පාරමිතා පුරන කාලේ. නමුත් මේ පාරමිතා පුරනකොට ඒ හැම එකක්ම කරන්නේ හරි කැමැත්තෙන්. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. පාරමිතා කියලා කියන්නේ තමන් හොයා සපයාගත්ත දේවල් දන් දෙනවා. සල්ලි මිල මුදල් වියදම් කරලා දන් දෙනවා. ගෙවල් දොරවල් ගබඩා ඇරලා දන් දෙනවා. ඉඩ කඩනුත් දන් දෙනවා, ගෙවල් දොරවලුත් දෙනවා, යාන වාහනත් දෙනවා. විතරක් නෙමෙයි රාජ්‍ය පවා දන් දෙනවා. පාරමිතා. නමුත් උපපාරමිතාව ඊට වඩා හුඟක් ලොකුයි. සිංහලයේ උප කියහම අපිට තේරෙන්නේ කුඩයි වගේ. පාලියේ උප කියනකොට ඒක හුඟක් ලොකුයි. පාරමිතා විදි කලේ හොයා සපයාගත්ත දේවල් දන් දුන්න. උපපාරමිතාව කරන්නේ ශරීරයේ අංග දන් දෙන එක. ඒක අරට වඩා අමාරු වැඩක්. අපේ මහ බෝසතාණන් වහන්සේ ශරීරාංග දුන්නවා සීමාවක් නැහැ. එක වෙලාවක සඳහන් කළා මහණෙනි මේ අහසේ යම්සේ තරු පේනවද? ඔය තරු කැට ගන්නට වැඩිය මගේ ඇස් දෙක දන් දීලා තියෙනවා කියලා. ඒ ආත්මවල මොන තරම් ඉපදෙන්නේ නැද්ද තරු වලට වැඩිය ඇස් දෙන්න. හරි ලස්සන අපූර්ව කාරණාවක් තියෙන්නේ සිවි ජාතිකේ. සිවි රජු තමන්ගේ රාජ්‍යයේ දන්සල් 6ක් දෙනවා. ප්‍රධාන වාහල්කඩ 4යි රට මැද්දේ 1යි මාලිගා විදරකඩ 1යි. එක දන්සලක දවසකට වියදම් කරනවා කහවණු ලක්ෂයක්. ලක්ෂයක් කහවණු වියදම් කරනකොට දන්සල් 6යි දවසකට කහවණු ලක්ෂ 6ක්. රාජ්‍යරුව සාමාන්‍යයෙන් දවස් 8කට වගේ සැරයක් මේ දන්සල් නිරීක්ෂණය කරන්න යනවා. එක දවසක් සුවඳ පැන් කලගිරි 16කින් නාලා තමන්ගේ පිරිස සැරසිලා එනකන් රාජාසනේ වාඩි වෙලා කල්පනා කළා මේ ලෝකේ දානයට දෙන්න තියෙන දේවල් මොනවද මම නුදුන්නේ. නමුත් ඊට වඩා හරි වටිනවා මගේ ඇඟේ අංගයක් දන් දෙන්න තියෙනවා.
මම සතුටුයි ඒකට. අද මේ යන ගමනේ කෙනෙක් මගේ ඇහැක්වත් ඉල්ලුව කොච්චර ආගේද. එහෙම හිත හිටියා. පිරිස ලෑස්ති වෙලා ආවා. රජුරු පිටත් වුණා. ඇහැක් ඉල්ලුවොත් ඇහැක් දෙනවා කියලා රජුරු හිතාපු හිතවිල්ල සක්‍ර දේවේන්ද්‍රයට දැනුණා. කල්පනා කළා හිතුවේ දෙන්නමද කියලා බලන්න ඕනේ කියලා. මොකද සමහර අය දෙන්නම් කියලා හිතුවට අවස්ථාව ආවහම දෙන්න බැරුව යනවා. ඒ හින්දා බලන්න ඕනේ කියලා හිතුණා. එහෙම හිතලා ඇස් දෙකම පේන්නේ නැති අන්ධ මිනිහෙක්ගේ වෙස් අරගෙන රජුව එන පාරට ආවා. රජුව එනවා දැකලා ළඟ තිබිච්ච කඩු කැටයකට නැගලා රජුව ළඟින් යනකොට ජයශ්‍රී මහරජා කියලා ආශිර්වාද කළා. රජුව ඇරිලා බැලුවා. මොනවද ඔබට ඕනේ කියලා ඇහුවා. ආශිර්වාද කළාට මහරජා වෙන මොනවා ඉල්ලන්නේද? ඔබ වහන්සේගේ නම් ඇස් දෙකම පේනවා. මට ඇස් එකක්වත් නැහැ. දෙනවා නම් ඇහක් දෙන්න කියලා කිව්වා. සිවි රජුගේ හේ මල් ගොන්නක් වගේ. මොහොතකට කලින් හිත හිටියේ කෙනෙක් ඇහක්වත් ඉල්ලුවොත් කියලා. රජු කල්පනා කළා ඒ වාගේ පූජාවක් මහා පාරිකරණයක සුදුසු නෑ. අන්දය අඩගහගෙන මාලිගාවට යනවා. රටේ මිනිස්සුන්ට විදුලියක් වගේ ආරංචි ගියා මහරජු වැස් දන් දෙන්නයි යන්නේ කියලා. මුළු අන්තఃපුරේම මුළු රටම එකතු වෙවි වැඳ කියනවා මහරජා ඇස් දෙක නම් දෙන්න එපා. මේ රාජ්‍ය දෙන්න තියෙන වෙන ඕන දෙයක් දෙන්න ඇස් දෙක දෙන්න එපා කියලා. නමුත් රජු කීවි මගේ දාන චේතනාවට බාධා කරන්න එපා. මම මේ හැම දානයක්ම දෙන්නේ ලෝතුරා බුදු වෙන්න. ඒක නවත්තන්න එපා කියලා. රජු වගේ හිටිය අති දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයාගේ නම සීවක. සීවකට කතා කරලා කීවා. සීවකත් කැමති නෑ. නමුත් රජුගේ ඉල්ලීම රජුගේ මූණ තුවාල කරලා ඇහැ ගන්න බෑ. ඒකට සීවක කැමති නෑ. ඒ නිසා විශේෂ බෙහෙතක් අරගෙන මලක තවරලා රජුගේ ඇහැට ලං කළා. ඒත් එක්කම රජුගේ ඇහැ අනිත් පැත්තට කරගුණා. වේදනාව අසීමාන්තිකයි. දෙවනි වර බෙහෙත ඇහැට ලං කරාම ඇහැ ගැලවිලා එළියට ආවා. හරියට ලෙඩක් උතරනවා වගේ රජුගේ ඇස් වලින් ලෙඩ උතරනවා. මේ වෙලාවේ සීවක අහනවා මහරජා. ඇහැ දෙනවමද? එහෙම නැත්නම් මේ ඇහැ තිබුණ විදිහටම පිළිහිටවන්න මට පුළුවන්. රජු සඳහන් කළා සීවක දෙන්නම් කියලා පස්සේ බෑ කියනවනම් ඔහු වාගේ පව්කාරයෙක් නෑ සීවක. දෙන්නම් කියලා යමෙක් පස්සේ බෑ කියනවනම් බිම වැටිලා තිබිච්ච මල කුඩු අරගෙන කරේ දාගත්තා වගේ වැඩක් එක. මම ඇස් දෙන්නම් කිව්වේ දෙන්න මිසක් පස්සේ නොදෙන්න නෙමෙයි. එහෙම සඳහන් කරාම ඊටාම තියුණු ආයුධයක් අරගෙන රජුගේ හැරෙන්න කළා. මේ වෛද්‍යවරයා ඊටාම දක්ෂයි කියලා මම සඳහන් කළා. ඇහැ ගලවලා අරගෙන රජුගේ අත්ල මත තියලා කිව්වා මෙතෙක් කල නොදැක්ක ඔබ වහන්සේගේ ඇහැ දිහා බලන්න කියලා. ඇහැ හුඟක් ලොකුයි. අපිට චූටියට පෙනුනට ගලවහම සෑහෙන ලොකුයි. අපි මේ ඇස් දෙකෙන් මේ ලෝකේ බොහෝ දේවල් දැක්කා. නමුත් තාම බැරි වෙච්ච දේ මට මගේ ඇස් දෙක බලා ගන්න බැරි වුණා. මේ ඇස් දෙකෙන් මුළු ලෝකෙම පෙන්නනවා. නමුත් මට මගේ ඇහැ බලන්න හැටියක් නැහැ. රජුණන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ ඇහැ දිහා බලන්න කියලා. රජු අනික් ඇහැරලා තමන්ගේ ඇහැ දිහා බලලා හරි සතුටින් කිව්වා මේක අන්ධයාගේ ඇස් වලින් පිටවන්නේ කියලා. වෛද්‍යවරයා හරි දක්ෂයි. අනික ඇහැ ඉන්න ඇවිල්ලා තියෙන සක්‍ර දේවේන්ද්‍ර වෙන්න ඕනේ දාන පාරමිතාව
මේ වෛද්‍යවරයා අන්ධයාගේ ඇස් වල පාදලා මේ හැපිටිවා. පිටුවල රජුන්ට සඳහන් කළා මහරජය දැන් බලන්න අන්ධයාගේ මුහුණ දිහා කියලා. අන්ධයාට හැරියා. රජුරුවත් හැරියා. රජුරුව දැක්කේ අන්ධයාගේ මෙතෙක් ඇහක් නොතිබ්බ වලේ නිල් මලක් පිපිලා වගේ. රජුරුවන්ට ඇති උනේ දරා ගන්න බැරි සතුටක්. සීවක මගේ ඇණික් ඇහත් ගලවලා දෙන්න කිව්වා. ඇස් දෙකම දුන්නා. නම් රජුරුව ඇස් දෙකම දුන්නා. බැරි කල් ගියේ නෑ. රජුරුවන්ට හම්බුණා දිව්‍යමය ඇස් දෙක. ඒ ඇස් දෙක දිව්‍යමය කියන්නේ ගහක් තිබ්බොත් ගහ විනිවිද එහා පැත්ත පේනවා. ගලක් තිබුණොත් ඒ ගල ඇතුලේ අඩි 5ක් කොහොමද බලන්න ඕන නම් 5ක් බල හැකි. අඩි 10ක් බලන්න ඕන නම් ඒත් බල හැකි. ගලේ පතුල බලන්න ඕන නම් ඒත් බල හැකි. ගලට එහා පැත්ත පේන්න ඕන කිව්වොත් ඒත් බල හැකි. එහෙම ඇස් දෙක රජුරවන්ට පස්සේ හම්බෙනවා. රජුරව දානි ගැන මිනිස්සුන්ට කියලා දුන්නා. මම ආදර්ශයට ගන්න. මම මගේ මස් ඇස් දෙක දන් දීලා මං දිව්‍යමය ඇස් දෙකක් ලැබුවා කියලා කිව්වා. නමුත් මේ ඇස් දෙන වෙලාව ඇස් දෙක දෙන්න හිතන වෙලාව කොහොමද කියන තැනට අපි ගිහිල්ලා බලන්න ඕනේ. එදත් ළඟ හිටපු මේ වෛද්‍යවරයා වෙන කවුරුවත් නෙමෙයි මෙදත් ළඟ හිටිය අග්‍රෝපස්ථායකයන් වහන්සේමයි. මේ ඇස් දන් දුන්න තැන ශරීරාංග දුන්නා. ඒ කියන්නේ උපපාරමිතා. පරමත්ත පාරමිතා වලට යනකොට ජීවිතේම දන් දෙනවා. හැබැයි උපපාරමිතාවේ තව අංගයක් තියෙනවා. බිරිඳක් දෙනවා, දරුවොත් දෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි වැඩ. දරුවෝ කී පාරක් දන් දුන්නද? අපිට සාමාන්‍යයෙන් දරුවෙක් යකෙකුට පිසාචයෙකුට එහෙම නැත්නම් වැඩකාර සේවයකට දෙන්න නෙමෙයි. ලෝකෙම මිනිස්සුන්ගෙන් වැඳුම් පිදුම් ලබන කෙනෙක් බවට පත් කරන්න ශාසනයටවත් දෙන්න අපිට තියෙන ලොකු අමාරුවක්. නමුත් මහබෝසතාණන් වහන්සේ ඔබයි මමයි සංසාරයෙන් එතර කරන්න තමන්ගේ දරු පැටවු ලක්ෂ කීයක් නම් දන් දුන්නද? එක තැනක සඳහන් කළා මහණෙනි ඒ දාන පාරමිතාව පුරන කාලේ මගේ දරුවන්ගේ අත් දෙක ගැට ගහපු වැල් ටික කපලා එකතු කරා නම් මහ මේරු පර්වතයට වඩා උසයි කියලා. ඒ තරම්ම දරුවෝ දන් දුන්නා. වෙස්සන්තර රජුරෝ විතරක් නෙමෙයි දරුවෝ දන් දුන්නේ. තව කෙනෙක් ප්‍රශ්නයක් නගන්නත් පුළුවන් යක්ෂයන්ට දීලා පිසාචයන්ට දීලා මේ වගේ දරුවෝ කණ්ඩ දුන්නාම ඒක ප්‍රාණඝාතයක් නෙමෙයිද කියලා. මේක බුදුරජාණන් වහන්සේට පහර දෙන්න පහර ගහන්න අපකීර්තිය ඇති කරන්න ශාසනය මඩ ගන්න බලාගෙන ඉන්න අයට හොඳ කවුරුවක්. නමුත් ඒක අපි වහලම යන්න ඕනේ. එහෙනම් මෙහෙම දෙනකොට ඇත්තටම පව් නැද්ද? අය යකෙකුට කණ්ඩ දුන්නා කියන්නේ ප්‍රාණඝාතයක් කළා. අපි දකින්නට වඩා මේ බුදු පිරිස හරි වෙනස්. මේ සියලු දෙනා ගාවම තියෙනවා පරමාර්ථය. ඒ සමහර ජාතක දේශනා අවසානයේ සඳහන් කරන්නේ මහණෙනි එදා හිටපු මේ පිරිස මෙදත් මගේ බුදු පිරිසමයි කියන. මේක විසඳන්න කාරණා ත්‍රිපිටකයෙන් ඕන තරම් තියෙනවා. නමුත් එක උදාහරණයක් කතා කරලා අපි ඉස්සරහට යමු. අපි කියමු අපේ තාත්තා රජුරුවන්ගෙන් ණය ආරිනවා. දැන් රජුරුවන්ට ණය වෙලා ණය ගෙවන්න හිටියක් නෑ. රජුරුව පවුලෙම කට්ටිය අරගෙන ගිහලා හිරිය දාලා. කවදා හරි ණය ගෙවන තුරු එක්කෙනෙක්වත් එළියට දෙන්නේ නෑ. දැන් ඔක්කොම හිරේ. දැන් ඔක්කොම හිරේ හිටියාම කවුද ණය ගෙවන්නේ? ණය ගෙවන්න කෙනෙක් නෑ. මේ තාත්තා පවුලේ අය එකතු කරලා සාකච්ඡාවක් කරනවා. මෙහෙම හිටියානම් මැරෙනකන් අපි මේකෙම ඉන්නේ. ඒ හින්දා දරුවෝ
බිරිඳ පවුලේ අයත් මට ඇපයක් වෙන්න ඕනේ. මොකක්ද ඇපේ? මම කවදා හරි සල්ලි හොයලා ඕගොල්ලෝ එළියට ගන්න තුරු මේක ඇතුලේ කිසි කලබලයක් කරන්නේ නැහැ කියලා. සියලු දෙනාම ඒකමතිකව එකඟ වෙනවා. කවදා හරි අපි බේරගන්න අපි කලබල කරන්නේ නැහැ කියලා. තාත්තා ඒක රජුන්ට කියනවා. මහරජා මෙහෙම ඉඳලා හරියන්නේ සල්ලි හොයන්න මම එළියට යන්න ඕනේ. මම වෙනුවට මගේ පිරිස ඇපයි මම නිදහස් කරන්න කියලා. රජු නිදහස් කරනවා. තාත්තා සල්ලි හොයලා රජුගේ ණය ඔක්කොම ගෙවලා තමන්ගේ ඥාති පිරිස ඔක්කොම එළියට ගන්නවා. මේ බුදු පිරිසත් එහෙමයි. ලෞතර බුද්ධත්වයේ හොයාගෙන අපි සංසාරයෙන් එතරට ගන්න අපි ඒ වෙනුවෙන් ඕනෑම දුකක් ඉවසන්න ලැස්ති. ආන් ඒ වෙනුවෙන් කැපකිරීම කරන පිරිසයි. ලෞතර බුද්ධ රාජ්‍ය ලැබුව තමන් වහන්සේත් එක්ක පාරමිතා පුරපු කැප කරපු ඒ පිරිස සියලු දෙනාම නිවනට අරගෙන ගියා. වෙස්සන්තර රජුගේ දරුවෝ දන් දෙන්න හදන වෙලාවේ දරුවෝ දෙන්න ගිහිල්ලා පොකුණට බැස්සේ අම්මා එනකන් ඔහොම නෙමෙයි කොහොමවත් වෙන්නේ නැහැ කියලා. නමුත් රජු එකපාරයි යන්න ගිහුවේ පුතේ යාලි කියලා. දෙවනි පාර කල්පනා කළා මගේ තාත්තා දෙවනි පාර මට අඬ ගැහුවොත් ඒක මම වගේ පුතෙකුට ගැලපෙන්නේ නැහැ. දෙවනි පාර අඬ ගහන්න කලින් පොකුණින් ගොඩ වෙලා ඉන්න. පුතේ නංගිකෝ නමුත් නංගිට ආදරය නිසා නංගි පොකුණේ කියලා කිව්වේ නෑ. තාත්තේ මෝ දෙන්නෙක් මැද්දට සිංහෙක් පැන්නොත් උන් දෙන්න ජීවිතේ හොයාගෙන දුවන. ඔබ ඔහාට දුවපන් මම මෙහාට දුවපන් කියලා කතිකා කරලා දුවන්නේ. අපි දෙන්නම යූතකයට බයයි. අපි අම්මා එනකන් බලාගෙන ඉන්නේ. අපි දෙන්නම යන්නේ. ඒ නිහාට වෙන කියන්නේ. රජු කල්පනා කළා මේ දානේ සම්පූර්ණ කරන්න දුවත් ඕනේ. ක්‍රිෂ්ණ ජිනාදුවී කියලා කතා කළේ එකපාරයි. ඇයත් පොකුණෙමයි. මගේ තාත්තා දෙපාරක් කන ගහනකන් හිටියොත් මම වගේ දුවෙකුට ඒක තරම් නෙමෙයි. ඒ නිසා හිමම නැගිටලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි. මෙදා රාහුල මහරහතන් වහන්සේ උත්පලවන්න මහරහත් මෙහෙණින් වහන්සේ. ආන්මේකයි මං කිව්වේ මේ බුදු පිරිස එකටම කැමැත්තෙන්ම තමයි එන්නේ මේ සංසාරේ විතර යන පාර හදාගෙන. යසෝදරා මහරහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාන්න යන අවසර ඉල්ලන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ලෞතර බුද්ධත්වයට පත් වෙලා මම ඇතුළු මේ සත්වයන් සංසාරයෙන් එතර කරන්න පාරමිතා පුරන කාලේ මම කී වතාවක් සල්ලාලයන්ට දන් දුන්නාද? මම කී වතාවක් මෙහෙකාර සේවයට දන් දුන්නාද? මම කී වතාවක් යක්ෂයන්ට පිසාචයන්ට දුන්නාද? නමුත් ඒ එකම දවසකවත් ඔබ වහන්සේ ගැන අබමල් රේණුක ද්වේෂසිතක් කමනාපයක් මට තිබෙන්නේ නැහැ. මොකද මම එදා ඉඳලම දන්නවා කවදා හරි මේ භයානක සංසාරේ අපි ගොඩ ගන්න බව. ඒ දේ එහෙම්ම වුණා. ඔබ වහන්සේ ලෞතර බුදු වුණා. මමත් ඔබ වහන්සේගේ පිහිටින් සංසාරයෙන් එතර ගියා. ස්වාමීනි අති භයංකාර සසරට නැවත කවර කවමදාකවත් නොඑන්නේ මට සමුගන්න අවසරයි කියලා වැඳලා යනවා. එහෙමනම් මේ පාරමිතා පුරන කාලේ කොයිතරම් කැපකිරීම කළාද? ඔය හැම කැපකිරීමක්ම ඔබ වෙනුවෙන් මම වෙනුවෙන්. කොහොම කැපකිරීම කරපුවා? තව අපි මේ පිටකයත් එක්ක සාකච්ඡා කරන්න ගියොත් ඒ ඊටාම වේදනාකාරී දේවල්. එක අවස්ථාවක අපේ ජාතක පාළියේ සඳහන් කරනවා වඳුරු 80000ක රජු මහබෝසතාණන් වහන්සේ. අම්මගේ ඇස් දෙක පේන්නේ. මෙන්න මේ වෙලාවේ තමන්ගේ රජකම අත්හැරලා අම්මට සලකන් දෙනවා. අයියයි අම්මත් එක්ක නුග ගහක ජීවත් වෙන්න.
වැද්දෙක් උගුල් හදලා වැද්දාගේ උගුල් වලට එක සතෙක්වත් පැටලිලා නැහැ. වැද්දා දුන්නත් තරම් නුග ගහයකින් යනකොට මේ අයියයි මල්ලි නුග කොළ වලට මුවාගලා හැංගුණා. වැද්දා අද නිකන් ඉන්නවා. නමුත් වැද්දා දැක්කා ඇස් පේන්නේ නැති වෙන්නේ. එහෙනම් අද වැඳිලිවත් මරනවා කියලා දුරු දියා දිනකොට අර හැංගිච්ච දෙන්නගෙන් ලොකු වඳුර එළියට ඇවිල්ලා කිව්වා මගේ අම්මා මරන්න එපා. මගේ අම්මගේ ඇස් දෙකම පේන්නේ. ඔබට අද ඕනේ වඳුරු මස් හරිනම් මාව මරාගෙන අරන් යන්න අම්මා මරන්න එපා. හැබැයි මට පොරොන්දුවක් දෙන්න ඕනේ මම මරලා අම්මත් මරන්නේ කියලා. වැද්ද පොරොන්දු දුන්නා. අම්මා මරන්නේ එහෙනම් ඔබ මරා ගන්නවා කියලා. වැද්ද වඳුරට විදලා මැරුවා. වැද්ද කල්පනා කළා දැන් ඉතින් දුන්න පොරොන්දුව ගැන හිතන්න කවුරුවත් නැහැ. ඒ නිසා වැදිරිත් මරන්න ඕනේ කියලා. වැදිරිට දුනු දියා දිනකොට හැංගිච්ච මල්ලිය විල්ල කිව්වා ඔබ අයියට දුන්න පොරොන්දුව කඩ කරන්න හදන්නේ. ඔබ ඒ තරම් හොඳ පුද්ගලයෙක් බව පේන්නේ. නමුත් මේ අරමුණ අම්මා මරණ එක නම් අම්මා නෙමේ මාව මරාපන්. හැබැයි දෙවනි වතාවටත් පොරොන්දු වෙන අම්මා මරන්නේ කියලා. මරන්නේ කිව්වා. දෙවනි වඳුරත් මරලා අන්තිමට වැඳිලිත් මැරුවා. හැබැයි මෙයාට ශිල්ප උගන්වනකොට මේ ගුරුවරයා කිව්වා මම ඔබට උගන්වන්න කැමති නෑ. ඔබ ඒ තරම් හොඳ පුද්ගලයෙක් බව පේන්නේ. කමක් නෑ බල කරන හින්දා උගන්වන්නම්. ඔබ නොගැලපෙන මහා අපරාධ කරන්න එපා කියලා. නම් කලේ අති දරුණුම අපරාධය පොරොන්දු දෙකක් කඩ කළා. වඳුර දෙන්නයි වැඳිලි කඩ කඩාගෙන තමන්ගේ ගමට යනකොට ආරංචි වුණා වැද්දගේ ගෙදරට අකුණු ගහලා සුණු විසුණු වෙලා ගෙදර ඇත් එක්ක. වැද්දට ඒ දුක දරා ගන්නත් බැරි වුණා. නමුත් මේ මහ පොළොව තවත් මොහොතක්වත් සූදානම් නැහැ මේ මහ පෞකාරය පොළොව උඩ තියාගන්න. ඒ නිසා වැද්ද ඉන්න තැන මහ පොළොවේ ඇතුණා වැද්ද නතරුණිය අවීචි. ඔය කාරණාව පස්සේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි මේ වෙන කවුරුවත් නෙමෙයි මේ දේවදත්තගේ තවත් ආත්මයක් කියලා. එහෙනම් මෙදා විතරක් නෙමෙයි ඔහු මහ පොළොව පෙළගී මීට කලිනුත් මට අපරාධ කරලා එහෙම වුණා කියලා. මේ වගේ සංසාරේ දුක් විඳපු තරම් අපි වෙන්නේ. ඒ අපේ බෝසතාණන් වහන්සේ විතරක් නෙමෙයි හැම බෝසතාණන් වහන්සේ නමක් මෙහෙමයි. අපේ බෝසතාණන් වහන්සේ ඒ බුදුවරු අතර දුක් විඳා අඩුම කෙනා. හේතුව පාරමිතාව මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයකයි. නමුත් එහෙම නෙමෙයි ශ්‍රද්ධාධික බෝසතාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍ය 8 ලක්ෂයක නියත විවරණයෙන් පස්සේ පාරමී පුරන්න ඕනේ. වීර්යාධික බෝසතාණන් වහන්සේ නියත විවරණයෙන් පස්සේ මහා කල්ප අසංඛ්‍ය 16 ලක්ෂයක පාරමිතා පුරන්න ඕනේ. හැබැයි වීර්යවන්තයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඒක පුදුම වීර්යයක්. මේ වීර්යවන්ත බෝසතාණන් වහන්සේ දන්නව නම් මම මහා කල්ප අසංඛ්‍ය 16කින් කරන වැඩේ ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ කොහොමද මහා කල්ප අසංඛ්‍ය 4කින් කරන්නේ කියලා. වීර්යවන්තයන් වහන්සේ ඒක 4කින් කරනවාමයි. එහෙනම් සඳහන් කළා ඒ බෝසතාණන් වහන්සේට හිතා ගන්නවත් බෑ මහා කල්ප අසංඛ්‍ය 4කින් බුදු වෙන්නේ කොහොමද කියලා. ඒ තරම්ම ප්‍රඥාවන්තයි කියලා සඳහන් කරයි. මේ මහා කල්පේ කෝටි ලක්ෂයක් සක්වලේ පහළ වෙච්ච මහා ප්‍රඥාවන්තයා අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තව බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ මහා කල්පේ පහළ වුණා. මහා ප්‍රඥාවන්තයා වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒක මුල ඉඳලම මහා සම්මත රජුරුව ගාව ඉඳලා මෙහෙමයි. මහා කල්පය පටන් ගන්නකොට ඉස්සරලම පහළ වෙන රජුරුව මහා සම්මත මේ මහා කල්පේ මහා සම්මත හැටියට උපදින්නේ අපේ බෝසතාණන් වහන්සේමයි. මේ ආදි වශයෙන් ওই චරිතය සාකච්ඡා කරලා අපිට ඉවර කරන්න බෑ කවදාවත්. නමුත් කලාතුරකින් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ
එවන් ශ්‍රේෂ්ඨ උත්තම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ අවධියක මනුෂ්‍ය ජීවිතය අරගෙන නැවත මේ මිහිමත පය ගහන්න අපි සංසාරේ වෙනම හුඟක් පින් කරලා තියෙනවා. දේශනා කළා මහණෙනි මනුෂ්‍ය ජීවිතේ පරම දුර්ලභයි කියලා. මේ සඳහා උදාහරණ ත්‍රිපිටකයේ සූත්‍රවල ඕනතරම් හොයාගන්න පුළුවන්. නමුත් ධර්ම කාරණාව සම්පූර්ණ කරන්න අපි උදාහරණ දෙකක් විතරක් සාකච්ඡා කරමු. එක උදාහරණයක් තමයි මේ පින්නතුන් හැමෝම දන්න උදාහරණය. මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. ඒ අර වියගහක කතාව. මේක මොකක් අය අහලා තියෙනවා. මහණෙනි මහා සාගරයේ එක සිදුරක් තියෙන වියගහක් වැටිලා තියෙනවා. හතර පැත්තෙන් හමන හුලඟින් හතර පැත්තට පාවෙනවා. අවුරුදු 100කට වතාවක් මේ සාගරයේ පතුලේ ඉඳලා කණකැස් බෑවි කුඩේනවා. කණකැස් බෑවි කියලා කිව්වට එක ඇහක් පේන බව අට කතාවල සඳහන් කරනවා. නම් කණකැස් බෑවි කියලා තමයි කියන්නේ. මෙයා උඩ ඉන්නේ අවුරුදු 100කට එක වතාවයි. මේ උදාහරණේ ඔබ ඔබේ ජීවිතයට එකතු කරලා හරියට හිතන්න. මහා සාගරයේ වියගහක් තියෙනවා. ඒකේ තියෙන එක සිදුරයි. සාගරයේ පතුලෙන් කැස් බෑවෙ උඩ එනවා. එයා එන්නේ අවුරුදු 100කට එකපාරයි. මෙයා උඩට එනකොට මෙයාට වියගහේ සිදුර හම්බෙන්න ඕනේ. සිදුර හම්බෙලා මෙයාගේ හිස උඩට දික් කරනකොට අර සිදුරින් උඩට එන්න ඕනේ. ඔක වේද පින්නද? ඒක ලෝකෙ වෙන්නේ නැති වැඩක්. ඕක වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ කොහොමද? ඕක තේරෙන්න ඉස්සරලා මහ මොහොත තේරුම් ගන්න ඕනේ. මහා සාගරය කියලා කියහම කොතනවත් තියෙනවද ওই මහ මොහොතේ සීමාවක්? මහා සාගරේ කොහෙවත් සීමා නැහැ. ලෝක ගෝලයේ අරගෙන කරකෝ බැලුවොත් හැම තැනම නිල් පාටට පෙන්නලා තියෙන්නේ මහ මොහොත. අපේ රටත් එක්ක ආසන්නයේ තියෙන මොහොතට අපි කියනවා ඉන්දියන් සාගරය කියලා. තවත් අපේ අය ලෝක සිතීමේ නම් කරලා තියෙනවා තව සාගරය. පැසිෆික් කියනවා. මේ ආදි වශයෙන් තව නොයේක් නම් දාලා මේ සාගරේ කොටස් කරලා තියෙනවා. ඇමරිකාවේ තියෙන්නේ, එංගලන්තේ තියෙන්නේ, ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ, නවසීලන්තේ තියෙන්නේ, ඈත කෙරවල ඇන්ටාර්ක්ටිකාවේ තියෙන්නේ එකම මොහොත. කොතනවත් බැමි දාලා වෙන් වෙච්ච මොහොතක් කොහෙවත් නැහැ. එකම සාගරය. මේක එකම සාගරේ නම් මේ කැස්බෑව අවුරුදු 100කට සැරයක් එනකොට කොහෙන්වත් වෙන්න බැරිද? වියගහ කොහෙ තියෙයිද? මෙයා කොහෙන් මතුවේද? අපිට හිතා ගන්න පුළුවන්ද වියගහයි කැස්බෑවයි මුණ ගැහි කියලා? නමුත් භික්ෂුන් වහන්සේ සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේ ඊ타ත්ම කලාතුරකින් වෙන්න පුළුවන් කියලා. අපිට වෙන්නේ නෑම කියලා කියන්නත් බෑ. මම ඔබට නිතරම මතක් කරපු උදාහරණයක් තමයි ඔය ලොතර ඉදිනුම් අදින එක. අවුරුදු ගාණක් ගියාට පස්සේ කෙනෙකුට ඔය කියන මුල්ම තෑග්ග ලැබෙනවා. හිතන්නකෝ ඒකට මොනතරම් පින් තියෙන්න ඕනද කියලා. හැන්දෑවේ ගිහිලා අරගත්ත ටිකට් පත. අර යන්ත්‍රේ මේක තෝරන්නේ කුසපත් ඇද්දත් නෙමෙයි. මේක අතේ තියාගෙන බලාගෙන ඉන්නකොට මගේ අතේ තියෙන කඩදාසියේ තියෙන පළවෙනි ඉංග්‍රීසි අගුරාන්තරයෙන් දෙන්න තෝරලා දෙනකොට හිතේ ගැස්මක් එනවා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ තියෙන පළවෙනි ඉලක්කමත් එහෙම්ම වෙනකොට බලන්න මොන තරම් පින් තියෙනවද කියලා. ඉලක්කම් 5ම ඉලක්කම් 6ම පිළිවෙලටම මේ යන්ත්‍රය තෝරලා දෙන්නේ අපේ හිතන්නේ නැද්ද සංසාරේ මොන තරම් විචිත්‍ර විදිහට දුන්න දානයක් විපාක දෙනවා ඇති කියලා. නමුත් එහෙම අහඹු දේවල් ලෝකෙ වෙනවා. එහෙනම් අර කැස්බෑව වියසිදුරෙන් අහස බලන්නේ නෑම කියලා කියන්න බෑ.
නමුත් භික්ෂුන් වහන්සේලා එහෙම සඳහන් කරාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ සිදුවීම ඒ තරම් දුර්ලභ වුණත් මම දේශනා කරනවා ඒ දුර්ලභ අවස්ථා නිතර වෙනවා වගේ කියලා. මහණෙනි මනුස්ස ජීවිතයක් අරගෙන මේ ලෝකෙ හිටපු කෙනෙක් මැරිලා සතර අපායට ගියොත් ඊට වඩා දුර්ලභයි කිව්වා ආය මනුස්ස ජීවිතය හම්බෙන එක. කන කැස් බෑවා වීසිදුරින් 100,000 වර හිසදායි නිරේට ගියපු කෙනා අය මනුලොවට ඉන්නේ. මේ වාඩි කරවලා තියෙන ඔය හැම ජීවිතයක් ගැනම නේද මේ දේශනා කළේ. තව අවුරුදු 25ක් ඉන්නවා කියලා කියන්න පුළුවන් ද කාටවත්? කවුද දන්නේ? අද රැයට ගන්නේ ජීවිතයේ අන්තිම කෑම වේල කියලා. කවුද දන්නේ රැයට කෑම කන්න ඉඳී කියලා? දවල්ට කෑම කෑවේ අන්තිම වේල වෙන්න පුළුවන්. මේක ඔබ අහන අන්තිම ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. මම දේශනා කරන අන්තිම දේශනාව වෙන්නත් පුළුවන්. ඒ තරම්ම අනිත්‍ය ජීවිතයක් අරගෙන අවුරුදු 60-70ක් ඉන්නවා කියලා හිතාගෙන මහ මුලාවක රැවටිලා අපි ජීවත් වෙනවා. අද ගෙදර යන ගමන් කොහෙන් හරි පිපුරුව කතා කරන නිමේෂයෙන් යන්න තියෙන තැන ඔය සතර පාය. අපි එහෙ නොයන්න වැඩ කරගෙන නම් කමක් නැහැ. නමුත් එහෙම නැත්තම් දැන් මරුණොත් දැන් යන්න තියෙන තැන. ඒ වුණාට අපිට ඔක දැනෙන්නේ නැහැ. ඒ තරම් ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඔක. මේ උදාහරණයම තාමත් දිගට විස්තර නොකර අනෙක් උදාහරණයක් කෙටියෙන් පැහැදිලි කළොත් මේක තියෙන්නේ මනුස්ස චුති සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේ හස්තේ නියමඩල මතට මහ පොළොවෙන් වැලි ටිකක් ගන්නවා. මහණෙනි මගේ නියමත තියෙන වැලිද වැඩි? මහණෙනි මහ පොළොවේ වැලිද වැඩි? ස්වාමීනි මහ පෘථුවියේ වැලි කොයිතරම්ද? දේශනා කළා මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ගැනමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සු මේ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ගැන. අපි මැරිලා නිරේට ගියොත් ආයෙ ගොඩට එන ප්‍රමාණය මේ නිය මඩල මත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා දේශනා කළේ. මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරුණාම ආයතරයක් මිනිස්සු හෝ දෙවියෝ වෙලා ඉපදෙන්නේ මේ නියපොත්ත උඩ තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා දේශනා කරනවා. මුළු නියපොත්ත උඩම වැලි තිබ්බනම් ටිකක් සතුටුයි. සූත්‍රයේ එහෙම පැහැදිලි කළාට අට කතාවේ කියන්නේ මහ පුදුම කාරණාවක්. දේශනා කරනවා මුළු නියපොත්තෙම වැලි තියාගෙන නෙමෙයි ඔය ප්‍රකාශ කළේ කියලා. අපේ නියපොත්ත මේ උඩින් මතුවෙලා ඇඟිල්ල දිගේම ඇවිල්ලා ඇඟිල්ල පහු කරලා ඉස්සරහට යනවා. එතකොට අපි නියපොතු කපනවා. ඇඟිල්ල උඩින් එනකොට නියපොත්ත මස් වලට ඇලිලා හින්දා මේ මස් වලට ඇලිච්ච කෑල්ල කැපෙන හින්දා අපි නූලක් දෙකක් ඉතුරු කරලා තමයි නියපොතු කපන්නේ. ඇඟිලි දික් කරලා බලහම ඇලුන මසට ඇලුන කොටස රතු පාටයි. අපි ඉතුරු කරපු තීරුව සුදු පාටට වෙනම පේනවා. මේ අට කතාවේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ වැලි තියාගත්තේ අර සුදු පාට තීරුවේ විතරයි කියලා. ඒ ටික පෙන්නලා දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු මැරිලා ආපහු සුගතියට එන්නේ මීටත් අඩු පිරිසයි කියලා. ලොකු කුඩා ભેදයක් නැහැ. හැමෝම කල්පනා කරලා බලන්න දැන් හුස්ම ගියොත් ඒ නියපොත්තට ගොඩ වෙන්න පුළුවන් තැන ඉන්නවද කියලා. ජීවිතේ මොනතරම් සංකීර්ණද, සංසාරේ මොනතරම් භයානකද. එතකොට මනුෂ්‍ය ජීවිතේ ඒ තරම්ම දුර්ලභයි කියලා දේශනා කළේ. නම් අද ඒ දුර්ලභ ජීවිතේ ඔබ ළඟ තියෙනවා, මම ළඟ තියෙනවා. මේ ජීවිතේ මට හම්බුනේ සංසාරේ මොනවා කළ නිසාද? සිල් රැකපු නිසාමයි. දන් දුන්න නිසා නෙමෙයි. සිල් රැකපු නිසාමයි.
ඒක වෙනම පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සීලය යම් පුද්ගලයෙක් උපදින තැන තීරණය කරනවා. සීලය මරණයෙන් පස්සේ ඔබටයි මටයි හම්බ වෙන ඇඟ මොකක්ද කියන එක තීරණය කරනවා. දානය ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරනවා. එහෙමනම් අහස උසට දන් දුන්නත් මනුෂ්‍ය ජීවිතයක් හම්බෙන්නේ නැහැ කියලාම දැනගන්න. සිල් නැතුව දන් දීලා සැනසෙනවා නම් යම් කෙනෙක් ඒ අයට මොනවද වෙන්නේ කියන කාරණාව හොඳට පැහැදිලි කරපු සූත්‍රයක් තමයි යානුස්සෝනි සූත්‍රය. සිල් නැහැ දන් දෙනවා. ඇත්තු වෙලා උපදිනවා. අස්සය වෙලා ඉපදෙනවා. සුනකය වෙලා ඉපදෙනවා. වෘෂභය වෙලා ඉපදෙනවා. සිල් නැහැ දන් දීලා. හැබැයි දන් දීපු නිසා සැප බොහොම ඉහළයි. ඒ තමයි දුන්නේ කි ප්‍රතිඵල. අපි දන්නවා ඔය රේස් දුවන අස්සයෝ ගැන. අහලා තියෙනවනේ ඕන තරම්. මේගොල්ලන්ට මොන තරම් සලකනවද? රේස් දුවන්න එංගලන්තයට ගෙනියන සමහර අස්සයෝ වෙනත් රටවල් වලින් තමයි ගේන්නේ. ඒ වගේ අස්සයෝ දැකපු කටාරවල හිටපු ළමෙක් මට කිව්වා සාමාන්‍යයෙන් උදේ 10 වෙනකොට දවස් වැඩ ඉවර කරන්න ඕනේ කියලා. එතනින් පස්සේ අවුවේ ඉන්න බෑ. හරි අමාරුයි. තද අවුවට නිරාවරණය වුණොත් ලේවම දානවා කිව්වා. ආය හවස වැඩට යන්න ඕනේ 3න් පස්සේ කිව්වා. අර ඉතුරු කාලයේ හැමෝම ආරක්ෂිත තැන්වල ඉන්න ඕනේ. නමුත් මේ අස්සයන්ට කැම දෙන්න එක්කෙනෙක් ඉන්නවා, නාවන්න එක්කෙනෙක් ඉන්නවා, ලෝම පීරන්න තව එක්කෙනෙක් ඉන්නවා, බේත් කරන්න තව එක්කෙනෙක් ඉන්නවා. අස්සය සාමාන්‍යයෙන් ඉන්නේ වායු සමීකරණ දෙකක් යටතේ කියලා සඳහන් කළා. ඒ තරම්ම සුවයි. නමුත් අස්සය බලා ගන්න අයට ඒ තරම්ම සුව නෑ. හිතලා බලන්නකෝ ඒ රේස් දුවන එක්කෙනෙකුගේ එක පාදයක් මිලියන කීයක් වටිද කියලා. මේ අස්සය කොච්චර වටිනවද? නමුත් මේ පාදේ චූටි හරි නොන්ඩියක් ආවොත් අස්සයගේ වටිනාකම ඉවරමයි. ඒකට බලන්න මෙයා මිලියන කොච්චරද කියලා. හම්බ වෙන සැප කොහොමද කියලා. නමුත් මේ මොනවද? මේ තමයි සංසාරේ දන් දීපුවා. සිල් නැති හින්දා තිරිසන් වෙලා ඉපදිලා. සුනකයෝ ගැන අපි ඒට කියන්න ඕනේ නැහැ. මනුස්ස ලෝකේ ඉන්න සමහර සුනකයෝ සමහර මිනිස්සු හිතලවත් නැති සැප විඳින අය. යාන වාහන පවා තියෙන සුනකයෝ ඉන්නවා. සුනකයා එලවන්න නෙමෙයි වේදුරුකුත් තියෙනවා. දන් දීලා අස්පනා පිටේ ජානුස්සෝනි සූත්‍රයේ අපිට තහවුරු කරනවා. ඔය ඉන්දියාව වගේ රටේ සමහර වෘෂභයෝ ඉන්නවා දිලිසෙනවා. ඒ තරම් පුෂ්ටිමත්. මූල දිහා බලන්න අපිට උඩ බලන්න වෙනවා. නැත්නම් පැත්තට බලන්න ඕනේ. පාතනේ මූල තරම් උසයි. මේ තරම් දිලිසෙන ඇඟක් තියෙන්නේ ඒ තරම් හොඳට කැම දෙනවා. වන්තර්ජාලේ බලන්න හොයාගත්තේ. බීමට නිතර මේගොල්ලන්ට විස්කි දෙන්න ඕනේ. සංසාරේ නම් දීලා. නමුත් සිල් නැහැ. තිරිසන් අපායෙ ඉපදිලා. ඒ හින්දා කවුරුවත් අච්චර දන් දුන්න මෙච්චර දන් දුන්න කියලා සැලසුමේ හුස්ම හෙලන්න බලාගෙන ඉන්න එපා. ඒකම සීලය සම්පූර්ණ කරගන්න. තිසරණ සහිත පන්සිල් උපදින තැන තීරණය කරගන්න. තාමත් ওই සීලේ නැත්තම් මේ වෙනකොටත් ඔබයි මමයි ඉපදින තැන තීරණය කරලා තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒ තීරණය හැම වෙලාවෙම අපේ ගුණයත් එක්ක වෙනස් වෙනවා. දැනට සමහර විට අපිට තීරණය වෙලා ඇති ඇඟ මොකක්ද දන්නේ නැහැ. ඒක කෝඳුරුවෙකුගේ එකක් වෙන්නත් පුළුවන්. ඒක ඉහළ මැස්සෙකුගේ එකක් වෙන්නත් පුළුවන්. ඒක පණුවෙකුගේ එකක් වෙන්නත් පුළුවන්. ඒක වැසිකිලි වලිය වෙන්නත් පුළුවන්. අත් දෙකයි කකුල් දෙකයි දෙකම නැති. දිගට දිගේ යදින සර්පෙක් වෙන්නත් පුළුවන්. අතපය නැති වරල් ගහන මාළුවෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැලෑවේ කොටියෙක් සිංහෙක් වෙන්නත් පුළුවන්. කවුරු වෙලා උපදින්න
මේ වෙනකොට තීරණය වෙලා තියෙනවද කියන කාරණාව දන්නේ නැහැ. හැබැයි දැන් හුස්ම ගියොත් ওই තැනින් එකකට යන මට්ටමේ ඉඳීද දන්නේ නැහැ. මන් දන්නේ නැහැ. තමන් තමයි දන්නේ තමන් ගැන. ඒ හින්දා මේ සීලය ගැන විශේෂ උනන්දුවක් හැම කෙනෙක්ම දක්වන්න. අනිත් එක තමයි පින්වතුනි බැඳීම. අල්ලාගෙන සමහර අය වයසට යන්න තණ්හාව වැඩි. උපාදානෙ වැඩි. මැරිලා වැඩි ඈත යන්නේ ඒ වත්තේම ඉන්නවා. ඒ ගෙදරම ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ අත්හැරීම ගැන හරි ලස්සනට දේශනා කළා. ඕකට අපූර්ව කතාවක් තියෙනවා ජාතක පාළියේ. ජාතක පාළියේ තියෙන එක ජාතක කතාවක සඳහන් කරනවා රජුරවන්ට ඉන්නවා බොහොම ලස්සන බිරිඳක්. ඇඟෙන් රැස් විහිදෙනවා වගේ. ඒ තරම්ම ලස්සනයි. උපරි දේවිය. අස්සක රජුරවන්ගේ ඉසෙයි. අස්සක ජාතකෙමෙක් තියෙනවා. මේ තරම් ලස්සන රාජමහේෂිකාව ලෙඩක් හැදිලා හදිසියෙ අකාලේ මැරුණා. රජුරෝ කැමති නෑ මේ දේහය වළඳන්න. ඒ නිසා වෙනම මංජුසාවක් හදලා දේවියගේ දේහයේ මංජුසාවට බස්සවලා විශේෂයෙන් එදා හිඳපු තෙල් සහ තෙල් මන්දි මේ මංජුසාවට දාලා දේවියගේ දේහයේ තියලා තිනවා. ඒ තෙල් වල දාහම කුණු වෙන්නේ නැහැ. නරක වෙන්නේ නැති තෙලක දාලා රජු දවස් 7ක් නොකා නොබී අඬනවා. මහේෂිකාව මැරුණ නිසා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරනවා. ඍෂිවරයෙක් හැටියට හිමාලයේ ඉඳලා මහා කරුණාවෙන් ලෝකෙ බැලුවා. මේ මහා ඍෂිවරයා රජුව දැක්කා. 7 දවසක්ම කෑම නැහැ. රජුව බේරන්න හරි අමාරුයි. මේ වෙලාවේ මම පිට වුණොත් හරි වටිනවා. මේ කාරණාවෙන් සමහර අය තවත් ප්‍රශ්නයක් මතු කරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ මනුස්ස ලෝකේ කෙනෙක් දවස් 7ක් කෑවේ නැත්නම් 8 වෙනි දවසේ ලෝකේ තියෙන මොන තරම් ප්‍රණීත ආහාර සහ පෝෂණීය ආහාර ගෙනල්ලා දුන්නත් එයා ජීවත් කරවන්න බැරි බවයි. එතකොට ධර්මයේ එහෙම තියෙනකොට රාජ්‍යරු 7 දවසක් කෑම කාලා නැහැ කියනකොට කෙනෙක් ප්‍රශ්නයක් ආයි එහෙනම් කොහොමද රාජ්‍යරු බේරුනේ කියලා. නමුත් මතක තියාගන්න ඕනේ සංසාරේ විශේෂ පින් කරපු අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට ඕන තරම් ඉන්න පුළුවන්. රහතන් වහන්සේ නමකටවත් 7 දවසකට වඩා ඉන්න අමාරුයි. ඒකයි නිරෝධ සමාපත්තියෙන් අවදි වෙනකොට කෙනෙක් දානයක් දුන්නොත් එයාට එතනම විපාක දෙන්නේ. නමුත් ඔය අතර තවත් මහ පුරුෂයෝ හිටියා. සරියුත් මහ රහතන් වහන්සේට අර්ධ මාසයක් කුසගින්න වැඩ ඉන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එහෙමනම් දවස් 8-10 වැඩ ඉන්න පුළුවන් අය තව ඉන්නේ. මේ රජුරුත් ඒ අතර විශේෂ කෙනෙක් වෙන්න ඇති. නමුත් දවස් 7කට වඩා ඉන්න බෑ කියලා කිව්වේ සමස්ත ප්‍රජාවට මිසක් විශේෂ පුද්ගලයන්ට නෙමෙයි කියන කාරණාව අපි නිවැරදි කරගෙන තහවුරු කරගන්න ඕනේ. මහ බෝසතාණන් වහන්සේ රජුරුවන්ගේ උයනට එනවා. රජුරුවන්ගේ උයනේ තිබිච්ච මංගල ශිලා මස්තකයේ රම් පිළිමයක් තිබ්බා වගේ වැඩ ඉන්නවා. මේ වෙලාවේ රජුරුවන්ගේ රාජපුරුෂයෙක් දැකලා කරුණු කාරණා කතා කරලා රජුරුව ගැන අහලා රජුරුව නොකා නොබී ඉන්නවා කියලා කියහම එක්කෙන්න කියනවා. මේ පුරුෂයා ගිහිල්ලා කියනවා මහරජා උපරි දේවී ඉපදිච්ච තැන කියන්න පුළුවන් ඍෂිවරේ උයනට ඇවිල්ලා ඉන්නවා යම් බලන්න කියලා. රජුරුව කතා කරාම කීවා මගේ දේවිය මරණයටපත් වෙලා මට ඒ දුක දරා ගන්න බෑ කියලා. රජුරුව ඇහුවා ඔබ මෙහි ඇගේ දේහයේ තෙල් දෙනක දාගෙන ඒක බල බල අඬනවා. දන්නවද උපරි දේවී ඉපදුනේ කොහෙද කියලා? නෑ කිව්වා. බෝසතාණන් වහන්සේ මේ තාපසයා සඳහන් කරනවා ගොම ගොඩක් ඇතුලේ කුරුමිණියෙක් වෙලා ඉන්නවා කියලා. රජුරුව කිව්වා නෑ පිළිගන්න බෑ කිව්වා. ගෙන්නන්නද මම කිව්වා. හා කිව්වා.
මේ මහරිෂිවරයා ඒ ගොමකොට ගෙනියනවා. ගෙන්නලා අදිෂ්ඨාන කළා මේක ඇතුලේ තමයි ඔබේ දේවිය ඉන්නේ. ඒ දැන් විවාහකයි. ස්වාමියාත් එක්ක මෙලියට එන්න කියලා. ගොම කුරුමිනියා ඉස්සරහින් එනවා. කුරුමිනි දේවිය පස්සෙන් එනවා. රජුවන්ට කිව්වා මහරජා මේ තමයි උපරි දේවිය. පිළිගන්නවද කියලා කිව්වා. නැහැ කිව්වා. පිළිගන්න බෑ කිව්වා. මම කතා කරවන්නද කියලා ඇහුවා. හා කිව්වා. කුරුමිනි දේවියට කතා කරලා ඇහුවා ඔබ කවුද කියලා. සඳහන් කළා මම මේ ජීවිතයට එන්නේ ඉස්සරලා අස්සක මහ රජුරුවන්ගේ බොහොම ලස්සන දිලිසෙන රූපයක් තිබිච්ච රාජමහේෂිකාව. මරණයටපත් වුණාට පස්සේ මං ඉපදුනේ මෙතන. ඊට පස්සේ ඇහුවා මහ රජුරුවන්ට තවමත් එදා වගේම ආදරේද කියලා. ඒ සඳහන් කළා රජුරුවත් එක්ක මේ උයනේ මම මොන තරම් විනෝද වෙලා තියෙනවද? ඒ කාලේ මගේ රජුරුවන්ට මං කොච්චර ආදරේද? ඒ හැබැයි ඒ කාලේ දැන් මම වෙන ලෝකෙක. මට වෙනම ස්වාමියෙක් ඉන්නවා දැන්. මේ ඉන්නේ මගේ ස්වාමියා. ඍෂිවරයා ඇහුවා දැනුත් රජුරුවන්ට ආදරේද කියලා. නෑ. දැන් මගේ ස්වාමියාට ආදරේ. රජුරුවන්ගේ ලේ අරගෙන මගේ කුරුමිනි ස්වාමියාගේ පාද දෙක දෝවණය කරන්න උනත් මම කැමතියි කිව්වා. රජුරුව මේ ඔක්කොම අහුවා. රජුරුවන්ට එතකොටයි වැටහුනේ එවන් දේහේ දාලා තියාගෙන ඉන්නේ කියලා. රජුරුව යන්න ඉස්සරලා පිරිසට කිව්වා ওই දේහය වහාම මාලිගාවෙන් අයින් කරන්න කියලා. මහරිෂිවරයා සඳහන් කළා ඇයට ඇයි මෙහෙම වුනේ? ඇය කිසිම පිනක් දහමක් කළේ නෑ. තමන්ගේ ලස්සන රූපයට බැඳිලා ඇය ඒක උපාදාන කරගෙන ජීවත් වුණා. ඒක ප්‍රතිඵලය තමයි මේ කියලා. අපි හෙට කිවි ජාතක කතාව හරි ලස්සනයි. රජුරුව ඇය මාලිගාවෙන් අයින් කළා වෙන දිනක් විවාහ කරගත්තා. තණ්හාව අඩුුනේ නැහැ. අත්හැරීම ප්‍රගුණුනේ නැහැ. මලකඳ අයින් කරනකොට තව කෙනෙක් ගත්තා. සංසාරයට කලකිරුණා නම් මට තවත් කෙනෙක් ඕනේ නැහැ කියලා ಗುಣ පුරන්න නෙති. එහෙම අත්හැරීමක් නැහැ. ඔබට සඳහන් කළේ වයසට යන්න යන්න අපි ගාවත් ඔය අල්ලා ගැනීම එන්නේ වැඩි. හුඟක් අය මේ විදිහට වෙන්න කැමති නම් එහෙම වුණාට කමක් නැහැ. නැත්තම් ටික ටික අත්හැරීම ප්‍රගුණ කරන්න. කවදා හරි දවසක මෙහින් යන්න වෙනවමයි. එදාට ළමෙක් දිහාවත් හිතන්නේ නැතුව ළමෙක් දිහාවත් බලන්නේ නැතුව තුනුරුවන් විතරයි මට සරණ. තුනුරුවන් විතරයි මට පිහිට. භාග්‍යතුන් වහන්සේ උත්තම රතනයක්මයි කියන කාරණාව දැනගෙන බුදු පියාණන් වහන්සේට নমස්කාර කරගෙන යන්න. එතෙන්ට යන්න පුරුදු කරන්න ජීවිතය දැන්. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ සංසාරේ පින් කරලා කරපු පින් වියදම් කරලා ලබාගත් ජීවිතය. පින් කළා වගේම ඔය ජීවිතේ ගන්න කරපු පින් වියදම් කළා හරියට. ඒකනේ මනුස්ස ජීවිතයක් හම්බුනේ. ජීවිතේ හම්බුන පළියට ශන සම්පත් හම්බෙන්නේ නැහැ. ඇස් දෙක, කන් දෙක, නාසය, කතා කරන්න පුළුවන් කටක්, ඇවිදින්න පුළුවන් පාද, මේවනේ ශන සම්පත්. ඉතින් ජීවිතේ ලැබුණ පළියට ශන සම්පත් ලැබිලා නැහැ හැමෝටම. සමහර අයට ඔක්කොම ලස්සනට ලැබිලා තිබුණාට ඇස් පේන්නේ නැහැ. සමහර අයට කතා කරන්න බෑ. සමහර අයට ඇවිදින්න බෑ. එහෙනම් සියල්ල සම්පූර්ණ නැහැ. ඒ සම්පූර්ණ නොඋනේ ඇස් දෙකක් ගන්න වියදම් කරන්න පින් මදි වෙච්ච හින්දා. ඔය තියෙන ඔක්කොම පෙරපින්. කන් දෙකක් ගන්න ඇහෙන විදිහට වියදම් කරන්න පින් මදි වෙච්ච හින්දා. නමුත් ඔබ ගැන හිතලා බලන්න. ඇසුත් පේනවා, කනුත් ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, යමක් හිතන්න පුළුවන්, මන්ද මානසික නැහැ. නමුත් මේ අය අතර ඉන්න පුළුවන් මන්ද මානසිකයි, උම්මත්තකයි, මන්ද බුද්ධිකයි ඉන්න පුළුවන්. ධර්ම කාරණාව පැහැදිලි කරන්න දෙපෙයි. සංසාරය අනික් අයටත් එහෙම නොවෙන්නේ. මේ මන්ද මානසික එහෙම නැත්නම් මන්ද ගාමී
කාටද මේ මන්දගාමී කියලා කියන්නේ? යම් කාරණාවක් කියහම එයාට ඒක වැටහෙන්නේ නැහැ. නමුත් කාරණාව විධානය කරපු පුද්ගලයාට තියෙන බය හින්දා වැඩේ කරන්න පිටත් වෙනවා. හැබැයි ගිහිල්ලා කියාපු වැඩේ නෙමෙයි කරලා තියෙන්නේ. ඊට පස්සේ සමහරවිට ගුටිත් කනවා. බැනුනොත් අහනවා. සමහර කෙනෙක් රස්සාවෙන් උපන්නා. ඔන්න සතියක් හමාරක් ගියාට පස්සේ තමයි මෙයා කියන්නේ මට දැන්නේ තේරුණේ. මට කියලා තියෙන්නේ මෙහෙම කරන්නනේ. ඕ මට තේරිච්ච වෙලාව. එහෙම කියලායි නැද්ද අපි ගාව? මන්ද මානසික. කියන දේ කියන ප්‍රමාවට තේරුම් ගන්න තියෙන අපහසුතාවය. මොනව කරලාද? මේ කාලේ හොඳ තරාතිරමක් තියාගන්න ඕනේ කියලා මේ කාලේ ටිකක් බීපු අය. එහෙම කියනවනේ. දැන් සමාජෙට ගියහම ටිකක් බීවේ නැත්තම් ගණන් ගන්න නැහැ කියලා සමහර අය කියනවා. ඉතින් ටිකක් බීපු අය තමයි ආය මනුෂ්‍ය ජීවිතයක් හම්බෙනකොට එහෙම හම්බෙලා තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා මන්ද බුද්ධික කියලා. ඒ අය ගැන විස්තර කරන්න ඕනේ නැහැ. මන්ද බුද්ධිකයෙන් ලොකු කරදරයක් නැහැ. කෑම දුන්නාම කනවා, අඳින්න දුන්නාම අඳිනවා, නිදාගන්න කියහම නිදා ගන්නවා. කරදරයක් නැහැ ඇත්තට. නමුත් ඉතින් එයාට යහපතක් නැහැ. කවුද? ඒ බීපොයි. තව පිරිසක් ඉන්නවා උම්මත්තක. එයා නම් ගන්නම දෙයක් නැහැ. පිරිසක් ඉස්සරහට ගෙනියන්නත් බැහැ. ඒ කෑම කකා ඉඳලා අනික් අයට කෑම වලින් ගන්නවා. වාහනයක ගෙනියන්න බෑ. බස් එකක වගේ පොදු වාහනයක එක්කෙන්න බෑ. මේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා මේ ගලවලා විසි කරනවා. ඒගොල්ලන්ට කියන්නේ උම්මත්තක. කවුද? හොඳටම බීලා. එහෙම වෙන්න කැමති නම් මෙහෙම කරගෙන යන්න. පන්සිල් වල ඔය සිල්පදයට කියවේ මහ සිල්පදය කියලා. පස්වෙනි එකට එකක් ගානේ කරුණු දේශනා කළා. හැම එකේම විපාක දේශනා කළා. මේ තරම් ශ්‍රේෂ්ඨ ශාසනයක් මේ විශ්වයේ කල්ප කාලාන්තර වලින් පහළ වෙන්නේ. එවන් ශාසනයක් උරුම කරගෙන ඉපදුන ලොකු කුඩා ඔබ මොනතරම්නම් වාසනාවන්තද කියන කාරණාව වචන වලින් කියලා ඉවර කරන්න බෑ. නමුත් එවන් ශ්‍රේෂ්ඨ ජීවිතේ අපි අකාලේ අඳුර කරගන්නවා. එවන් ශ්‍රේෂ්ඨ ජීවිතේ අපි මේ ධර්මයත් එක්ක තේරුම් ගන්නේ නැතුව ඉන්නේ. සංසාරේ පින් වියදම් කරලා ලබාගත්ත ඔය උතුම් මනුස්ස ජීවිතේට හැබෑම සාධාරණයක් අපෙන් වෙන්න ඕනේ. මේ ඇස් දෙක ඒ ආදීශන සම්පත් මේවා හම්බ වුණේ අවශ්‍යතාවයට යොදන්න මිසක් අනවශ්‍ය දේවල් වලට යොදන්න නෙමෙයි. මේක නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇහැ පාලනය කරන්න කියලා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ පංච ඉන්ද්‍රියන් පාලනය කරන්න කියලා. මාගන්ධිය කියන බමුණෙක් බුදුරජාණන් වහන්සේට බැන්නා. ඇයි බැන්නේ? ඉන්ද්‍රියන් පාලනය කරන්න කිව්වා කියලා. බමුණ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ ඇහැ පාලනය කරන්න කියලා. අපි කියන්නේ ඇහැ වඩන්න කියලා. මාගන්ධියල කියන්නේ කොහොමද? රූප හොයන්න, රූප බලන්න, දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න කියලා. අනිත් ඉන්ද්‍රියන් පහමත් ඔබම තමයි. ශබ්ද අහන්න, ශබ්ද හොයන්න, ඇහුවට වඩා මිහිරි ශබ්ද හොයා ගිහිල්ලා අහන්න. රස විඳින්න, රස හොයන්න, මෙතෙක් කල් විඳපු නැති රස හොයාගෙන ගිහිල්ලා විඳින්න. පංච ඉන්ද්‍රිය යන මොහොමයි. භාගතුන් වහන්සේ හුව මාගන්ධිය රූප හොයලා, රූප බලලා, රූප රස විඳලා අන්තිමට රූපේ ආදීනව විඳින අය ගැන මොනවද තියෙන්නේ කියලා. මාගන්ධිය බිම් බලාගෙන ඉඳලා කියනවා අපේ සූත්‍රවල ඒ ගැන නම් මොකවත් කියලා නැහැ කියලා. භාගතුන් වහන්සේ අපූර්වට ඒක පැහැදිලි කරලා දුන්නා. හැබැයි පිළිදෙන අපි ඔක්කොම බෞද්ධ. නමුත් තව ටිකක් අපි දිහාම අපි එබිලා බැලුවොත් අපි ගාව තියෙන බුද්ධ ආගමද එහෙම නැත්නම් මාගන්ධියගේ ආගමද කියලා. දැන් මාගන්ධියල කියන්නේ රූප හොයන්න, රූප බලන්න, රූප රස විඳින්න,
දැක්කට වඩා ලස්සන රූප හොයා ගිහිල්ලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනවශ්‍ය දේවල් දිහා බලන්න එපා කියලා. වැරදි දෙයක් දැක්කොත්, නොගැලපෙන දෙයක් දැක්කොත්, කෙලෙස් උපදින දෙයක් දැක්කොත්, රාග උපදින දෙයක් දැක්කොත් ඒක දිහා බලන්න එපා කියලා. එයි බුද්ධ දේශනාව මෙතෙක් කල මා විසින් රැස් කරලා තියෙනවා නම් යම් අකුසලයක් ඒක නැති කරන්න වීරිය වඩන්න අලුත් අකුසල උපදින්න ඉඩ දෙන්න එපා. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එතකොට මේ ඇහෙන් රූප බලනවා කියලා නොගැලපෙන ඒවා දැක්කොත්, නුසුදුසු දේවල් දැක්කොත්, සාමාන්‍යයෙන් අපේ සිරිත එහෙම දෙයක් තියෙනවා කියලා දැක්කොත් අපි තව පාරක් හැරිලා බලනවා. පේන්නේ නැත්නම් ඉස්සිලා හරි බලනවා. ඒක භාග්‍යතුන් වහන්සේ අනුමත කළේ නැහැ. කෙලෙස් උපදින දේවල් බලන්න එපා. රාග ඇති වෙන දේවල් බලන්න එපා. නමුත් අපි හරි කැමතිනේ ස්වභාවයෙන්ම සාමාන්‍ය ගීතයක් දිහා බලාගෙන ඉන්නවට වඩා ඔය දෙමළ ගීතයක්, හින්දි ගීතයක්, නර්තනයක් එක්ක බලන්න මිනිස්සු මෙච්චර කැමති ඇයි? ඒක තමයි මිනිස්සුන්ගේ කැමැත්ත. හැබැයි ඒක බලන්න ඒ තරම් කැමති මිනිස්සු ළඟ සියුම් රාගය ඇතුළේ තියෙන හින්දා. ඒකයි එහෙම බලන්න කැමති. එතකොට ඒක දිහා බලාගෙන උපදවන්නේ මොනවද? කෙලෙස්. මේ සසරින් එතර යන්න කෙලෙස් ප්‍රහීණය කරන්නයි තියෙන්නේ. නමුත් අපි කරන්නේ කෙලෙස් කඳු පුරවන එක. භාග්‍යතුන් වහන්සේ පාකියවා. මාගන්ධිය ප්‍රශ්න කරගෙන යනකොට මාගන්ධියට මනාව කරුණු දේශනා කළා. මාගන්ධියේ මම විඳපු පංචකාමයේ විඳපු මිනිස්සු මේ ලෝකෙ වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 29ක් වෙනකොට ඒ පංචකාමයේ මොනතරම් දුකයිද කියලා මට වැටහුණා. මට දැනුනේ ඒ සැප වගේ නෙමෙයි ලෙඩක් වගේ. අලියම හෙළු කෙලපිඩක් වගේ මම මේ මාලිගාවේ සැප දාලා යන්න ගියා. එහි ගියාට පස්සේ මට හම්බුණා විවේකයෙන් උපන් ධාන සුවය. ඒ ප්‍රථම ධාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උතුම්. මාගන්ධිය පංචකාමයෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඒ තරම් සැපක් විඳින මම මගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරයි කියලා හිතුවද ඇහැ වඩන්න කියලා? නෑ, මම ඇහැ පාලනය කරන්නමයි කියන්නේ. ඒ වෘද්ධිනාශකෙක් කියලා නෙවෙන්නේ. ඒ මගේ ශ්‍රාවකයන්ගේ දියුණුව නසන්න නෙමෙයි. ඒගොල්ලෝ දියුණුවෙන් දියුණුවට ගෙනියන්න. අන්න ඒක නිසා මේ පංච ඉන්ද්‍රියන් අපිට ලැබුණේ පෙර පින් කරපු හින්දා. හැබැයි මේ ඉන්ද්‍රියන් දෙපැත්ත කැපෙන ආයුධ වගේ. මේ අතින් බුදු පිළිම හදන්නත් පුළුවන්, මේ අතින් චෛත්‍ය හදන්නත් පුළුවන්, මේ අතින් දානෙ උයන්නත් පුළුවන්, මේ අතින් බුද්ධ පූජාව කරන්නත් පුළුවන්, මේ අතින් බෙල්ල මිරිකන්නත් පුළුවන්. මේ අතින් ජීවිතේ දුන්න අම්මට ගහන්නත් පුළුවන්. මේ පයින් තාත්තට අම්මට ගහන්නත් පුළුවන්. පව් කරන්න පියවරක් මාරු කර යන්න පුළුවන්. ප්‍රාණඝාත කරන්නත් අඩිය තීතිය ගිය හැකි, හොරකම් කරන්නත් ගිය හැකි, වැරදි කාම සේවනයටත් ගිය හැකි, බොරු කියලාත් ගිය හැකි, සුරාවටත් යන්න පුළුවන්. සංසාරේ අපමණ පින් නිසා මම ලද පාද දෙක මේ පියවරක් ගාන ඉස්සරහට තියෙන්නේ නිරයටද සුගතියටද කියන කාරණාව කල්පනා කරන්න. වැරදි වැඩකට අඩියක් තියෙන මොහොතක් ගාන හිතන්න මේ කකුල මට හම්බුනේ මේ ගමන යන්න නෙවෙයි කියලා. ඒ මිනිස්සු පියමන් කරන්නේ පන්සලට නෙමෙයි, පියමන් කරන්නේ පුණ්‍ය ආයතනයට නෙමෙයි, වැඩිපුර පියමන් කළේ පව් රැස් වෙන තැනට. හැබැයි මේක හම්බුනේ තින්ට නෙමෙයි. ආන්නික හින්දා මේ ඉන්ද්‍රියන් හැම වෙලාවෙම පරිහරණය කරනකොට ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හොඳටත් හොඳයි, නරකටත් නරකම නරක. දෙපැත්තම කැපෙනවා. අපි මුලින්ම සඳහන් කළා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පුළුවන් නම් සංසාරයෙන් එක්කෙනෙක් හරි අරන් යන්න කියලා. දේශනාව විවර කරන්නත් ළඟ නිසා මම සඳහන් කරන්න හැදුවේ වටා පිට ඇවින්න කවුරුවත් අරන් යන්න බැරි වුණා. ඔබ හින්දා මේ ලෝකයේ ඇවිල්ලා ඉපදිච්ච දරුවද දෙන්නද තුන් දෙනාද ඒගොල්ලොවත් පුළුවන් නම් අරන් යන්න කියලා. තමනුත් ගොඩ ගිහිල්ලා මේ පැටව ටිකක් අරන් යන්න. එහෙම නැත්නම් අපිත් වලේ ඒ අයත් වලේ. අපි ඔක්කොම වලේ ඉන්නකොට කවුද අපි ගොඩ ගන්නේ?
කවුරු හරි කෙනෙක් ගොඩ ඉන්න ඕනේ. එහෙනම් දරුවෝ ගොඩ ගන්න නම් අම්මා තාත්තා ගාව සීලයක්, ගුණයක්, ධර්මයක් තියෙන්න ඕනේ. පුංචි කාලේ මව්පියන්ට තියෙන වගකීම් ගොඩක්. බුදුරජාණන් වහන්සේ මව්පියන්ට එක තැනක සඳහන් කළා පූර්ව ආචාර්යවරු කියලා. තව තැනක සඳහන් කළා මහා බ්‍රහ්ම කියලා. පූර්ව ආචාර්යවරු කිව්වේ ඉස්කෝලේ යන්න ඉස්සරලා මේ දරුවන්ට උගන්වන්න දේවල් ගොඩක් තියෙනවා ගෙදර තියාගෙන. මහා බ්‍රහ්මයා ගාව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණයම තියෙනවා. ඒක අම්මා ළඟ තාත්තා ළඟ තියෙනවා කියලා දේශනා කළා. මං හිතන්නේ මේගොල්ලෝ මේ කාලේ අය ගාව නැද්ද කියලා. ගෙදර තියාගෙන උගන්වන්න තියෙන දේවල් අපි ඔක්කොම උගන්වලා නැහැ. අපි දැඟලුවේ අවුරුදු 3න් පෙර පාසලට දාලා එතන ඉඳලා ඉංග්‍රීසි උගන්වන්න. එතන ඉඳලා ගණන් උගන්වන්න. ධර්මය උගන්වන්න නෙමෙයි. ඒගොල්ලෝ ලොකු වෙනකොට කිසි ආගමක් දහමක් දන්නේ නැහැ. අම්මා ඉස්සරලම උගන්වන්න ඕනේ පුතේ අම්මා කවුද කියලා. ඒ කියන්නේ ළමයා අම්මා අඳුරන්නේ නැති හින්දාද? අඳුරනවා. අම්මගේ ගුණය උගන්වන්න ඕනේ. තාත්තගේ ගුණය උගන්වන්න ඕනේ. ඒක උගන්වලා කියලා දෙන්න ඕනේ අම්මා තාත්තා කියන්නේ මේ තරම් ගුණ කඳන් දෙකක්. ඒ දිහා අරවල බැලුවත් පුතේ විපාක දෙනවා. ඒ හින්දා අම්මට තාත්තට මෙහෙම සලකන්න ඕනේ කියන එක උගන්වන්න ඕනේ. මම හිතන්නේ අද ලංකාවේ ඉන්න ළමයින් කී දෙනෙක් ඒ ගුණය දන්නවද කියලා. අම්මා තාත්තා පිළිබඳව විශ්වයේ තියෙන සැලකීම භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන තැන සාකච්ඡා කරන්න කරුණු බොහොමයි. මේවා මේ සමාජ සාකච්ඡා කරේ නැත්නම් අපායට යන පිරිසම වැඩි. අපේ පිටුතුන් මෙහෙම හිතන්න. මේ ශාසනය උගන්වලා තියෙන ආනන්තරීය පාප කර්ම 5. කළොත් බේරන්න කිසි කෙනෙක් නැහැ, අනිවාර්යෙන් අවීචීමයි. පළවෙනි එක සංඝ ભેදය, දෙවෙනි එක භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතු වේලේ සැලවීම, තුන්වෙනි එක මහරහතුන් නැසීම, 4 මව නැසීම, 5 පියා නැසීම. පින්නතුනි මරණයෙන් පස්සේ මනුස්ස ලෝකේ තව එක ආත්මයක්වත් උපදින්නේ නැතුව මෙහෙන් මරණවත් එක්කම බඹලව උපදින කෙනෙක් ඉන්නවා, අනාගාමී මාර්ගය කියලා. ඊට පල්ලෙහින් ඉන්න සකදාගාමි, සෝවාන් අය මරුණ ගමන් සුගතිගාමී වෙනවා මිසක් සතර පාය යන අය නෙමෙයි. මේ ශාසනයේ කොතනද තියෙන්නේ අනාගාමී වහන්සේ නමක් මැරුවොත් අනන්තරියයි කියන කොතනවත් නැහැ. හැබැයි අපේ තාත්තා තාමත් ගෙදර ඉන්නේ හැන්දෑවට 7-8 පොලක වැටි වෙන්න පුළුවන්. ඒ බේබදු තාත්තා මැරුවත් අනන්තරියයි. තිසරණවත් නැති අම්මා මැරුවත් අනන්තරියයි. එහෙනම් අනාගාමී වහන්සේ තියපු තැනට වඩා උඩින් ඒ පැත්තෙන් මේ දෙන්න තියෙන ඒ මහා සිල්වත් අනාගාමී වහන්සේට වචනයක් කිව්වොත් කල්ප ගණන් විපාක දෙනකොට අම්මට විරුද්ධව රවල බැලුවොත් මං හිතන්නේ ආත්ම කෝටි ගණන් ඒ ඇස් දෙක වපරිටම හම්බෙයි. එකට එක කියන වචනේ අඩි හප්පලගෙන යනකොට මේ කකුල් ආයේ මෙහෙම කෙලින් තියන්න පුළුවන් වෙයිද අම්මා ළඟ හප්පපු. අම්මට පයින් ගහන්න උස්සපු කකුල. ඔන්න ඔය ටික මේ පැටියට කියලා දුන්නේ නැත්නම් අවුරුදු 15 16 වෙනකොට මේ දරුවන්ගෙන් ඇහෙන වචන නිසා හදවත් කීහෙනවා. ආන්නේ හින්දා ලොකු වගකීමක් තියෙනවා. තිසරණ සහිත පන්සිල් අනිවාර්යෙන්ම උගන්වන්න ඕනේ. මේ හුරතලා දැන් මෙරිලා නිරේට යනවට කවුරුවත් කැමති නැහැ. ලොකු වෙලා මගේ දොස්තර මහත්තයා, මගේ ඉංජිනේරු මහත්තයා කියන කෙනා මෙරිලා නිරේට යනවට කැමතිත් නැත්නම් ඒගොල්ලන්ට පුංචි කාලේ පන්සිල් මත පිහිටවන්න ඕනේ. කවදාවත් අමතක නොවෙන්න. නමුත් ඒක කෙරෙන්නේ නැති බව තමයි හැම තැනින්ම දකින්න තියෙන්නේ. ඒ කියන්නේ දරුවන්ට ආදරයක් නෙමෙයි තියෙන්නේ. තණ්හාවක් තියෙනවා. ලෞකික අධ්‍යාපනයෙන් ඉහළට යනවා බලන්න. මැරිලා යන්නේ කොහෙද කියන කාරණාව ගැන
කල්පනාවක් නැහැ. අනික මතක තියාගන්න. තිසරණයි පන්සිලුයි මේ අය ගාව නැත්තම් පන්සිල් නැත්තම් කවදාවත් එයා රටට ආදරේ නැහැ. කවදාවත් එයා ජාතියට ආදරෙත් නැහැ. කවදාවත් එයා ආගමට ආදරෙත් නැහැ. මගේ කුසින් මම බිහි කළේ රටටයි ජාතියටයි ආගමටයි තුනටම ආදරේ නැති කෙනෙක්ද? එහෙම බිහි කරපු අම්මටවත් තාත්තටවත් සතුටින් මැරෙන්න පුළුවන්ද? කවදාවත් ඒක වෙන්නේ නැතිවි. සතුටු වෙන්න පුළුවන් මම හදපු අය රටයි ජාතියයි ආගමයි තුනම රකින්නයි කියලා. නමුත් ආගම නැතුව ශිල්ප විතරක් උගන්වපු නිසා මේ රටේ රට නැති කිරී වැඩි ප්‍රමාණයක් ඉගෙන ගත්තා අය. ජාතියේ නමන කැතකදී වැඩි ප්‍රමාණයක් ඉගෙන ගත්තා අය. ආගම විවේචනය කළේ වැඩි ප්‍රමාණයක් ඉගෙන ගත්තා අය. එහෙනම් දහම නැතුව එක පැත්තක ඉගෙන ගත්තා අය රටයි ජාතියයි ආගමයි තුනම වනසලා තියෙන බව මේ හැමෝටම පේනවා. හැබැයි ඒකේ මූලික වගකීම ගන්න ඕනේ අම්මා සහ තාත්තා කියන දෙන්න. එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයේ අපිට ආශිර්වාද කරන්නේ. ඒකයි මේ තරම් විපත් එන්නේ ලෝකෙට වැඩි වෙන්නේ. කොරෝනා වගේ දේවල් අද චීනේ විතරයි කියලා අපේ කල්පනාව. මතක තියාගන්න අපි තාමත් බුදු පියාණන් වහන්සේගේ මගට එන්නේ නැත්නම් ඔయిత වඩා භයානක දේවල් ලෝකෙ ඉස්සරහට එනවමයි කියලා. සුනාමියයි, සුලිසුලංගයි, භූමිකම්පයි, වෛරසෙයි මීට වඩා දේවල් පිළිගන්න සූදානම් වෙලා ඉන්නේ. එහෙම නොවෙන්න නම් නැවත සැරයක් භාග්‍යතුන් වහන්සේ කීකරු වෙන්න වෙනවා. මහානකමක් දුර්ලභයි කිව්වා. ඇයි මහාන වෙන්න බුද්ධ ධර්මයක් තියෙන්න ඕනේ. මනුෂ්‍ය ජීවිතයක් තියෙන්න ඕනේ. ශන සම්පත් තියෙන්න ඕනේ. ශරීරයේ අංග විකල නොවෙන්න ඕනේ. පොඩි ප්‍රමාණයක් හරි එහෙමුණුත් මහාන කරන්න තහනම්. ඒකයි මහානකම දුර්ලභ. අනික මහානකම ගැන කතා කරන්න තව බොහෝ දේවල් තියෙනවා. ඊට අමතරව ධර්මයක් දුර්ලභයි. අපි හොඳට දන්නවා දහම්සොනාදී රජවරු බණ පදයක් අහගන්න ජීවිතේ දන් දුන්නා. බණ පදයක් අහන්න ජීවිතේ දන් දුන්නා. නමුත් ඔබේ මගේ කාලේ පොත් සාප්පුවකට ගියහම 84000ක් ධර්මස්කන්ධයේ අල්මාරියක පුරවලා තියෙනවා. මොන තරම් වාසනාවන්තද? කොයි තරම් ශ්‍රේෂ්ඨද අපේ කාලේ? නිකන් විනාශ නොකර ලැබිච්ච උතුම් මනුෂ්‍ය ජීවිතයට හැබෑම ශ්‍රේෂ්ඨ සාධාරණයක් කරලා අඬනවා වෙනුවට hina වෙවි මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න ලෝක කුඩා සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ බුද්ධික පුතණුවන් දේවිකා දියණිය ඇතුළු මෙම පින්කම සඳහා සහ සම්බන්ධ වූ සියලුම සත්පුරුෂ පිරිස උතුම් අරමුණ සුජීවත්ව සිටින දෙමව්පියන්ගේ නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් සත්පුරුෂයන් හැටියට අපිටත් මගේ ගුරු දෙමව්පියාදීන්ට ආශිර්වාද කරලා තියෙනවා. ඊට අමතරව ගමේ පන්සලේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කොට ආශිර්වාද කිරීම. දායකත්වයේ දරූ සියලු දෙනාගේම මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට, ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම. අද දින ජන්මදිනයේ සමරන චින්තා ප්‍රියදර්ශිනී සොයුරියට සෙත් ප්‍රාර්ථනා කිරීම. දේවිකා දියණියට සහ ලැබීමට සිටින දරුවාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. රංජිත් ගුරු පියාණන් ඇතුළු අපගේ සියලුම ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට සෙත් පැතීම. මෙම පින්කම සහ දන්සන සඳහා සූදානම් වූ දින සිට මුදලින්, ශ්‍රමයෙන් හා නන් අයරින් උදව් උපකාර කළ, ආශිර්වාද කළ සියලු දෙනාට සහ සියලුම සත්වයන්ට රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. බුද්ධික පුතණුවන්ගේ සහ දේවිකා දියණියගේ උතුම් ප්‍රාර්ථනා අරමුණු අතර සිහිපත් කරනවා.
පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි පින්තුනි, ඔබට ධම් දේශනා කිරීම සඳහා මම හදලා වඩලා පෝෂණය කරපු මාගේ මෑණියන්ට පියාණන්ට මම රැස් කරගත්ත උතුම් ධර්ම දානමේ කුසලයන් අනුමෝදන් වේවා. සහෝදරියන් සිව් දෙනාටම ඒ කුසල් එසේම අනුමෝදන් වේවා. පැවිදි ජීවිතය සුරක්ෂිත කරලා අපවත්වන ගුරු දේවෝත්තමයන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වැඩ ඉන්න ගුරු දේවෝත්තමයන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා. නිවැරදි තථාගත ධර්මයේ ලෝකයට දානය කරන්න මඟ කියලා දෙන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේට නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සැප සහිතව මුදුන්පත් කරගන්න ශක්තිය ලැබේවා. ධර්ම මාර්ගයේ මුණ ගැහිච්ච සත්පුරුෂයන්ට සිව්පසයෙන් අපෝපස්ථාන කරන දායක කාරකාදීන්ට අද පින්කම සංවිධානය කළ අපේ බුද්ධික මහත්මයාට ඒ වගේම එතුමාගේ ස්වාමි දියණියටත් දයාදරණීය දියණියටත් ඒ පවුලේ සියලුම දෙනාටම මාරස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මේ පින්කම සංවිධානය කරන්න ඒ සත්පුරුෂයන්ට බොහෝසේ උදව් උපකාර කරපු සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා වූ සියලුම දෙනාට මම රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට විහාර පිරිවෙන් ස්ථානයේ වැඩ ඉන්න පොඩි ස්වාමින් වහන්සේලා ඇතුළු විහාරස්ථ අන් සියලුම ස්වාමින් වහන්සේලාටත් මම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මගෙත් එක්ක මේ ස්ථානයට පැමිණිච්ච මාගේ සහෝදරයන්ට ඒ වගේම අපේ ටිකිරි බණ්ඩාර මාමාට ප්‍රසාද් පුතණුවන්ට අපේ කල්යාණ මිත්‍ර අජිත් මහත්මයාට මා රැස් කරගත් උතුම් ධර්ම දානමේ කුසලයේ අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයෙන් මේ අවස්ථාවට සහභාගී වුණ අපේ සත්පුරුෂ මහත්වරු දෙපළට අපවත් මේ වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ඒ පුණ්‍ය ධර්මයන් එසේම අනුමෝදන් වේවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට ආබාධිත රණවිරුවන්ට පින් හා දීර්ඝායුෂ ලැබේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේ ගටිකාර තිස්ස කියන මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේලාට සුද්ධාවාස වාසී වූද බ්‍රහ්ම ලෝක වාසී වූද සදිව්‍ය ලෝක වාසී වූද සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට ඔබ මම කළ පින් අනුමෝදන් වේවා. ඔබේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ඒ පින් අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ මහා කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපත්ති වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් සම්